right අපි ගිය සතියේ සාකච්ඡා කරේ ලුයිස් සම්ල වල ස්ට්‍රක්චර්ස් අඳින විදිය සම්බන්ධයෙන්. දැන් අද අපිට ඒකම තමයි ටිකක් දීර්ඝව සාකච්ඡා කරන්න තියෙන්නේ. දැන් අපි ගිය සතියේ සාකච්ඡා කරපු ව්‍යුහත් එක්ක බලනකොට තරමක් සංකීර්ණ ව්‍යුහ කොහොමද අඳින්නේ කියන එක සම්බන්ධයෙන් තමයි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේ මුලින්ම අවධානය යොමු කරමු. දැන් අපි ගිය සතියේ අර කතා කරා ඔබට මතක ඇති NO2 සහ ClO2 සම්බන්ධයෙන් සාකච්ඡා කරානේ. මතකනේ දැන් මේ NO2 වල සහ ClO2 වල තියෙන ප්‍රශ්න තමයි NO2 වලයි ClO2 වලයි ළමයි සාමාන්‍යයෙන් මොකක් වෙන්නේ නැද්ද? අෂ්ටකයේ පිරෙන්නේ නැහැ. ඒ කියන්නේ අට පිරෙන්නේ නැහැ. අෂ්ටකයේ පිරෙන්නේ නැති එක තමයි තියෙන ප්‍රධානතම ගැටලුව. ඉතින් අඳින්න ගියාම අෂ්ටකයේ පුරව ගන්න විදියක් නෑ. දැන් උදාහරණයක් විදියට ගත්තොත් NO2 වල මෙහෙම දැන් දෙකක් ඇඳ ගන්න try එකක් දුන්නොත් එහෙම අපිට එන්නේ 6 6 12යි 5යි 17යි නේ. 17 කියන එක දෙකට බෙදෙන සංඛ්‍යාවක් නෙමෙයි ඔබට මතක ඇති. ඒතර අපිට මෙතනින් ඉවත් කරන්න 2 2 4ක් ඉවත් කරන්න ඕනේ. ඒතර 17න් කෙලින්ම 4ක් ඉවත් කරන්න මම ගිය සතියේ කිව්වා මේ දෙකට බෙදෙන්නේ නැත්නම් අපි ඉලෙක්ට්‍රෝන අයින් කරන්නේ. මෙතන ඉලෙක්ට්‍රෝන 2යි මෙතන ඉලෙක්ට්‍රෝන 2යි 4ක් අයින් කරන්න වෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝන 13යි එන්නේ. ඒක තමයි දෙන්න වෙන්නේ. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 තනි ඉලෙක්ට්‍රෝනයක් එනවා. ඔබට මතක ඇතිනේ මම මේ කතාව කිව්වා. එතකොට ඊට අමතරව දැන් ඔබට පේනවා මේ නයිට්‍රජන්ගේ අෂ්ටකයේ පිරීලා නැහැ නේ. නයිට්‍රජන්ගේ අෂ්ටකයේ පිරීලා නැහැ. නයිට්‍රජන්ගේ අෂ්ටකයේ පිරීලා නැත්නම් අපිට අෂ්ටකයේ පුරවන්න සිද්ධ වෙනවා. ඒතර ඉලෙක්ට්‍රෝන යුගලයක් මෙතෙන්ට දෙන්න වෙනවා. හැබැයි මම ගිය සතියේ කිව්වා මෙහෙම ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් දෙන්න බෑ. ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් දුන්නොත් මොකද වෙන්නේ? ඒතර මෙන්න මෙහෙම තත්ත්වයක් එනවනේ. කොහොම තත්ත්වයක් ආවොත් එහෙම නයිට්‍රජන් වටේට තියෙන මුළු ඉලෙක්ට්‍රෝන ගාන මෙතන 2 2ක් 4ක් තියෙනවා. මෙතනත් 4ක් තියෙනවා 8යි. මෙතන තනි ඉලෙක්ට්‍රෝනයත් එක්ක ඉලෙක්ට්‍රෝන සම්පූර්ණ වශයෙන් 9ක් වෙනවා. ඉලෙක්ට්‍රෝන 9ක් තියාගන්න බෑ. ඉලෙක්ට්‍රෝන උපරිම වශයෙන් තියාගන්න පුළුවන් 8යි. මොකද නයිට්‍රජන් ඉන්නේ ආවර්තාංක දෙකේ. ආවර්තාංක දෙකේ බිඳුව සහ එක තමයි ඉන්නේ. ඒතර බිඳුව කියන්නේ මේ උද්දේකාංශ ක්වොන්ටම් අංකයේ බිඳුව කියන්නේ චුම්බක ක්වොන්ටම් අංකයත් බිඳුවයි. මෙහා ඍණ එක බිඳුව සහ ධන එක. ඔන්නෝමනේ වෙන්නේ. ඒතර උපරිම වශයෙන් ඉලෙක්ට්‍රෝන 8යි තියාගන්න පුළුවන්. උපරිම ඉලෙක්ට්‍රෝන 8යි නම් තියාගන්න පුළුවන්. මෙතන ඉලෙක්ට්‍රෝන 10ක් මෙතන 4 4 8යි 9ක් තියෙන 9ක් තියාගන්න බෑ. මම ගිය සතියේ කිව්වනේ. ඒ නිසා මේ දිත්ත බන්ධන දෙකක් සාධන එක වැරදි. දිත්ත බන්ධන උපරිම වශයෙන් තියාගන්න පුළුවන් එයාට එකයි. ඒ නිසා මෙහෙම අඳින්න බෑ කියලා මම ගිය සතියේ කිව්වා. ඒ අනුව මෙයාට අඳින්න පුළුවන් වෙන්නේ එක බන්ධනයක් විතරක්. එක දිත්ත බන්ධනයක් විතරක් හදා ගන්න පුළුවන්. එක දිත්ත බන්ධනයක් විතරක් හදාගත්තාම එන්නේ මෙන්න මෙහෙම. තරොන්න ඔහමනේ ඉන්නේ නේද? තරොන්න ඔහම වෙන්නේ. තර දැන් අපි ඉලෙක්ට්‍රෝන ගාන ගණනය කරෝතින් එහෙම එයාට මයිනස් එකක් එන්න ඕන. ඔයාලට තේරෙනවා මොකද මෙයා 6ක් ඉන්න ඕනේ. 6ක් තියෙනවා එකක් දීලානේ. ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන්න ඕනේ. 6ක් තියෙනවා එකක් දීලා. රයිට්. එතකොට මයිනස් එකක් එන්න ඕනේ. නයිට්‍රජන්ට ගණනය කරෝතින් එහෙම 5ක් මෙයා පස්වෙනි කාණ්ඩේ එක ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන 3ක් දීලා තියෙනවා. එතකොට ගත්තොත් ප්ලස් එකක් එන්න ඕනේ. මෙහෙම තමයි ස්ට්‍රක්චර් එක අඳින්න වෙන්නේ. ඒතර නයිට්‍රජන් වටේට ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවද කියලා බැලුවොත් ඇත්තටම ඉලෙක්ට්‍රෝන 8ක් නැහැ. මෙතන ඉලෙක්ට්‍රෝන තියෙන්නේ 4යි, මෙතන 2යි 6යි, මෙතනයි තනි ඉලෙක්ට්‍රෝනයත් එක්ක ඉලෙක්ට්‍රෝන උපරිම වශයෙන් 7යි තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන 8ක් පිරීලා නැහැ. ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ. උපරිම ඉලෙක්ට්‍රෝනයට 7යි තමයි තියාගන්න පුළුවන්. ඊට උපරිම ඉලෙක්ට්‍රෝන තියාගන්න පුළුවන් 7යි තමයි. 8ක් තියාගන්න බෑ. ඒ නිසා අපි ඕක තමයි ගන්න වෙන්නේ පිළිතුර විදියට. right? okay. NO2+ මතක ඇති ඔබට ඇඳා. NO2+ වල කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. මම ආයි පැහැදිලි කරන්න යන්නේ නැහැ. ගිය සතිය ඇඳ නිසා NO2+ ඔන්න ඔහම ආවේ. ClO2 වලට ඔබට මතක ඇති මෙතනත් අර ඔත්තේ සංඛ්‍යාවක් වෙන ප්‍රශ්නේ එනවා. මතක ඇතිනේ. 6 6 12යි ක්ලෝරින් 7 වෙනි කාණ්ඩේ මම හිතනවා දැන් ආවර්තාව වගේ තියෙන කාණ්ඩ මතක ඇති කියලා. 6 6 12යි 12 6 18යි 19ක් එනවා. 19 දෙකට බෙදන්න බෑ. එහෙමනම් ඉවත් කරන්න වෙන්නේ මෙතන ඉලෙක්ට්‍රෝන 2යි මෙතන ඉලෙක්ට්‍රෝන 2යි උපරිම ඉලෙක්ට්‍රෝන 4ක් අයින් කරාම 15ක් එනවා. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 ඔන්න ඔහමයි 15 හදාගන්න වෙන්නේ. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 ඔන්න ඔහමයි වෙන්නේ. ක්ලෝරින් හවු වෙන්නේ තුන්වෙනි ආවර්තයට නිසා උද්දීකාංශ ක්වොන්ටම් අංක 0.1 2 වෙනවා. චුම්බක ක්වොන්ටම් අංකයේ 0 ඍණ 1 0 ධන 1 ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2 ලෙස ඉලෙක්ට්‍රෝන මෙතනම 10ක් තියාගන්න පුළුවන්. මෙතන ඉලෙක්ට්‍රෝන 6යි මෙතන ඉලෙක්ට්‍රෝන 2යි ඔක්කොම ඉලෙක්ට්‍රෝන 18ක් තියාගන්න හැකියාව තියෙනවා.
ඒ නිසා මෙතනින් ද්විත්ව බන්ධනයක් සහ මෙතනින් ද්විත්ව බන්ධනයක් හැදුවොත් ඔන්න ඔහොම ClO2 කියන එක හදා ගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන උපරිම වශයෙන් මෙතන 4 4 8 10 11ක් තියෙනවා. ක්ලෝරින්ට 11ක් නෙමෙයි උපරිම 18ක් වෙනකම්ම තියාගන්න පුළුවන්. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ ද්විත්ව බන්ධන දෙකක් දෙපැත්තෙන් හැදුවයි කියන. ඉතින් මම මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරා ගිය සතියේ. මම හිතනවා ඔබට ඒක සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. හරි? හරි අද අපි තවත් ස්ට්‍රක්චර්ස් කිහිපයකට අවධානය යොමු කරලා ඊට පස්සේ අපි යමු මේකේ ටිකක් සංකීර්ණ ව්‍යුහ වලට. right දැන් ඔය අඳින්න මම ඔබට දෙනවා ව්‍යුහයක් N2O3 කියන එක අඳිමු. N2O3 මම මේක එන විදිය ඔබට මුලින්ම කියනවා මොකද එකපාර වාට අඳ ගන්න බැරි නිසා. right මෙන්න මේ සැකිල්ලට අදාළව N2O3 වල ව්‍යුහය අඳින්න N2O5 ගත්තොත් නයිට්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් බන්ධනයක් තියෙනවා. තනි ඔක්සිජන් බන්ධන දෙකක් දෙපැත්තට එනවා. මෙන්න මේ ව්‍යුහ දෙක මත පදනම් වෙලා දැන් ඔය ආවර්තිතා වගුවට අනුව දැන් try එකක් දෙන්න මේකේ නයිට්‍රජන් ඔක්සිජන් බන්ධන හදන්න. දැන් මේක අඳින්න කලින් සැලකිලිමත් වෙන්න ඕනි නයිට්‍රජන් අයත් වන්නේ දෙවන ආවර්තයට. නයිට්‍රජන්ගේ ප්‍රධාන ක්වොන්ටම් අංකය 2. ප්‍රධාන ක්වොන්ටම් අංකය 2 නම් උද්දිකාංශ ක්වොන්ටම් අංක 0 සහ 1 ඉන්නේ. ඒ අනුව ml කියන්නේ චුම්බක ක්වොන්ටම් අංකයේ 0 ඍණයක 0 ධනයක විදියට යන්නේ. උපරිම ඉලෙක්ට්‍රෝන තියාගන්න පුළුවන් 8යි. මේක හොඳට ඔළුවේ තියාගන්න මේක අඳින්න කලින්. ඒ නිසා නයිට්‍රජන්ට අඳිනකොට 8ට වඩා වැඩියෙන් ඉලෙක්ට්‍රෝන තියෙන්න බෑ එයාගේ වටේ. මේක හොඳට ඔළුවේ තියාගෙන තමයි අඳින්න ඕනේ. right? හරි. දැන් වීඩියෝ එක පෝස් කරලා ඔයා අඳින්න ගන්න. හරි. වීඩියෝ එක පෝස් කරලා අඳින්න මම වෙලාව දෙන්නේ නැහැ අඳින්න. මම මේක කරගෙන යනවා. මොකද රෙකෝඩින් එකක් වෙන නිසා විදියට යන නිසා. right. අපි දැන් බලමු කොහොමද කවුන්ට් වෙන්නේ කියලා. හොඳට බලන්න පුතේ. මෙන්න මෙයා 6යි මෙයා 6යි ඔන්න උපරිම ඉලෙක්ට්‍රෝන 12ක් වෙනවානේ. මෙතන 6යි පිටින් ඉන්නේ 6යි මෙයා 6යි 12යි. මෙතනත් 6යිනේ. එතකොට 6 වරක් 3ෙන්ම 18ක්. මෙතන නයිට්‍රජන් ඉන්නේ පස්වෙනි කාණ්ඩේනේ. 5ව දෙකක් කියන්නේ 10ක්. ඒතර උපරිම ඉලෙක්ට්‍රෝන 28ක් ඇවිල්ලා තියෙනවා. හොඳේ. උපරිම වශයෙන් ඉලෙක්ට්‍රෝන කීයද 28ක්. 6යි 12යි 18යි 5යි 5යි 10යි. ඒතර උපරිම ඉලෙක්ට්‍රෝන 28ක් ඇවිල්ලා තියෙනවා. 28 දැන් අපි බෙදමු මේ ඉලෙක්ට්‍රෝන උපරිම වශයෙන් 28ක් ආවා. 28 අපි දෙකට බෙදන්න එපා නේද? 28 දෙකට බෙදුනම 14යි. 14න් දැන් බන්ධන ගිහිලා තිනවා 1යි 2යි 3යි 4ක්. බන්ධන 4ක් අඩු කරාම දැන් ඉන්න ඕන 10යි. ඉලෙක්ට්‍රෝන 10යිනේ දැන් ඉතුරු වෙලා තියෙන්නේ. දැන් ওই ඉලෙක්ට්‍රෝන 10 අපි බෙදන්න ඕනේ විද්‍යුත් ඍණතාවයේ වැඩි මූලද්‍රව්‍යයේ සිටින ඉලෙක්ට්‍රෝන ටික බෙදාගෙන යන්න ඕනේ. මෙන්න බෙදන විදිය. මෙතන ඉලෙක්ට්‍රෝන 1යි 2යි 3යි 4 5 6 7 8 9 ඔන්න ඔක්සිජන් 3 දෙනාට දුන්නා. දැන් තියෙන්නේ 10 වෙනි ඉලෙක්ට්‍රෝනය දෙන්න. උපරිම ඉලෙක්ට්‍රෝන මෙතන 3යි මෙතන 3යි 6යි 7යි 8යි 9යි. තව ඉලෙක්ට්‍රෝන යුගලයක් ඉතුරු වෙලා තියෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන යුගලය අපි දැන් දෙන්න ඕනේ මේ නයිට්‍රජන්ට හරි. මේ නයිට්‍රජන්ට හරි තමයි දෙන්න ඕනේ. දැන් කවුද කාටද දෙන්නේ මම 1 2 කියලා දාන්නම්කෝ. දැන් ඔයාලට දෙන ප්‍රශ්නයක් මම දෙන්නේ n සමානයි 1ටද n සමානයි 2ටද කියලා ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඇත්තටම දැන් ඉලෙක්ට්‍රෝනයක් යුගලයක් ඉතුරුයිනේ. ඒ ඉලෙක්ට්‍රෝන යුගලේ කාටද දෙන්න ඕනේ. දැන් පිටින් ඔක්සිජන් ඉලෙක්ට්‍රෝන 3 දෙනෙක්ට දීලා ආවනේ නේද? දැන් මේ ඉතුරු වෙන ඉලෙක්ට්‍රෝන යුගලේ ඇත්තටම දෙන්න ඕනේ පුතේ මේ n1ට n2ට නෙමෙයි දෙන්න ඕනේ. ඇයි අපි එහෙම කියලා කියන්නේ? ඒකට හේතුව තමයි දැන් ඔයා n2ට ඉලෙක්ට්‍රෝන යුගලයක් දැන් ඇත්තටම ඉලෙක්ට්‍රෝන යුගලයක් දීමේ අරමුණ මොකද්ද? එයාගේ වටේට අෂ්ටකයේ පුරවා ගැනීම. ඒ කියන්නේ එයාට වටේට ඉලෙක්ට්‍රෝන 8ක් තියාගන්න ඕන නිසා තමයි අර ඉතුරු වෙන ඉලෙක්ට්‍රෝන යුගලය අපි දෙන්න ඕනේ. දැන් මේ ඉලෙක්ට්‍රෝන යුගලයේ අවශ්‍යතාවයේ වැඩිපුරම තියෙන්නේ n1ටද n2ටද? ඇත්තටම දැන් අර 10 වෙනි ඉලෙක්ට්‍රෝන දැන් මම ඉලෙක්ට්‍රෝන යුගල් 3යි 6යි 9ක් දීලානේ තියෙන්නේ. තව එක ඉලෙක්ට්‍රෝන යුගලයයිනේ තියෙන්නේ. ඒ ඉලෙක්ට්‍රෝන යුගලයේ අවශ්‍යතාවය ඇත්තටම දැඩිව තියෙන්නේ n2ට නෙමෙයි n1ට. ඇයි මම එහෙම කියන්නේ? මොකද පුතේ n2ට ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් ආවොත් එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන අඩුකමක් ආවොත් එහෙම n2ට අෂ්ටකයේ පුරවා ගන්න බැරුව එයාට අෂ්ටකයේ පුරවා ගන්න විකල්ප දෙකක් තියෙනවා. මේ මෙතන ඔක්සිජනුත් ඉන්නවා මෙතන ඔක්සිජනුත් ඉන්නවා. මෙයාගේ n2ට අෂ්ටකයේ පුරවා ගන්න බැරි වුණොත් මේ උඩ ඉන්න ඔක්සිජන්ගෙන් ඉලෙක්ට්‍රෝන යුගලයක් අරගෙන ඕනේ නම් අෂ්ටකයේ පුරවා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පල්ලෙහාත් ඔක්සිජන් කෙනෙක් ඉන්නවා ඒ මදි වුණොත් එයාගෙනුත් පුරවා ගන්න පුළුවන්. හැබැයි n1ට අෂ්ටකයේ පුරවා ගන්න බැරි වුණොත් එහෙම එයාට අෂ්ටකයේ පුරවන්න උදව් කරන්න ඉන්න එකම එක්කෙනා මේ එහා පැත්තේ ඉන්න ඔක්සිජන් විතරයි. එතකොට
තමන්ගේ වටේට ඉලෙක්ට්‍රෝන 8ක් තියාගැනීමේ අඩුම පහසුකම තියෙන්නේ. අෂ්ටකයේ පුරවා ගැනීමේ ලොකුම අර්බුදය තියෙන්නේ N1ට. N2ට නෙමෙයි N1ට. N1ට තමයි අෂ්ටකයේ පුරවා ගැනීමේ ලොකුම අවශ්‍යතාවය තියෙන්නේ සහ N1ට තමයි ඌනතාවයක් තියෙන්නේ. ඒ කියන්නේ අඩු හැකියාවක් තියෙන අෂ්ටකයේ පුරවා ගන්න. ඒ නිසා අපි අර ඉතුරු වෙලා තියෙන ඉලෙක්ට්‍රෝන යුගලය දෙනකොට ඇත්තටම දෙන්න ඕනේ N2ට නෙමෙයි N1ට. N1ට ඉලෙක්ට්‍රෝන යුගලය දුන්නොත් තමයි N1 ගේ අවශ්‍යතාව ටික පුරවන්න පුළුවන්. එනිසා මම හිතනවා තේරෙන්නේ නැති කියලා. ඉතුරු වන ඉලෙක්ට්‍රෝන යුගලය අපි දැන් දෙන්න ඕනේ N1ට. මෙන්න මෙතනට දුන්නා නම් හරි. හරි. දැන් ඔන්න හරි. ඉලෙක්ට්‍රෝන යුගල් ඔක්කොම 14යි 14න් 4ක් අයින් කරයි අයින් කරේ මෙතන බන්ධන 4ක් හදලා තිබුණා. තනි බන්ධන 4ක් හදලානේ තියෙන්නේ. ඒතර 10යි. ඒ 10න් මේ වටේට 3යි මෙතන 3යි 6යි මෙතන 9යි. අර ඉතුරු වෙන යුගලය මේ N1ට ලබා දීලා තියෙනවා. හරි. හරි. දැන් අපි බලමු දැන් අෂ්ටකයේ පුරවන්න එපේ. N1 ගේ අෂ්ටකයේ පිරීලාද? N1 ගේ අෂ්ටකයේ පිරීලා නැහැ නේ. ඇයි මම අෂ්ටකයේ පිරීලා නැහැ කියලා කියන්නේ? මෙතන ඉලෙක්ට්‍රෝන යුගලයක් තියෙනවා 2යි. මෙතන 2යි 4යි. මෙතන 2යි 6යි. තාම 6යි තියෙන්නේ. තව දෙකක් ඕනේනේ. කොහොමද ඔක්සිජන් ඉන්න ඕනේ තනි බන්ධනයක් තියෙන්න බෑනේ ඔක්සිජන්ට නේද? එයා ඩබල් බොන්ඩ් එකක් නේ හදන්නේ. එහෙනම් මෙතන ඉලෙක්ට්‍රෝන යුගලය මෙතෙන්ට දෙන්න ඕනේ. අන්න එහෙම දුන්නාම එයාගේ අෂ්ටකයේ පිරෙනවා. මෙතන දිත්ත බන්ධනයක් එනවා. මෙතන ලෝන් පෙයා එකක් තියෙනවා. ඔන්න මෙතන හරි. මෙතන අෂ්ටකයේ ඔන්න පිරුණා. හරි. දැන් මෙතන නයිට්‍රජන් බලන්න. දැනට තියෙන ඉලෙක්ට්‍රෝන උපරිම වශයෙන් කීයද? මෙතන 2යි මෙතන 2යි මෙතන 2යි 4යි 6යි මෙතන 3යි 6යි 2යි 4යි 6යි. තව දෙකක් එපේ. එහෙනම් මෙතන දිත්ත බන්ධන දෙකෙන් එකකට පුළුවන් මේ ඔක්සිජන් දෙන්නගෙන් එක්කෙනෙකුට පුළුවන් දිත්ත බන්ධනයක් හදන්න. අපි මේ උඩ එක්කෙනාගෙන් හදමු. කැමති එක්කෙනකින් හදන්න හොඳේ. එතකොට මෙන්න මෙහෙම එනවා. හැබැයි මෙතනනොත් පුළුවන් ද හදන්න? මෙතනනොත් හදන්න පුළුවන්ද? බෑ. එහෙම හැදුවොත් එහෙම දිත්ත බන්ධන දෙකක් ආපු ගමන් මෙතන ඉලෙක්ට්‍රෝන 8ක් වෙනවා. මෙතන 2යි 10ක් වෙනවා. මම කිව්වා නයිට්‍රජන් ඉලෙක්ට්‍රෝන උපරිම තියාගන්න බෑ 8යි දෙවන ආවර්තයේ නිසා අපි ගිය සතියේත් කතා කරානේ මේක. ඒ නිසා එහෙම හදන්න බෑ. උපරිම තියෙන්න පුළුවන් එක දිත්ත බන්ධනයයි. ඒ නිසා මෙයාව මෙහෙමම තියන්න වෙනවා. එහෙම තිබ්බොත් මෙයාට ආරෝපණයක් එනවා. ඇයි 6 වෙනි කාණ්ඩේනේ ඔක්සිජන් ඉන්නේ නේද? 6 වෙනි කාණ්ඩේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. කීයක් දීලාද? ඉලෙක්ට්‍රෝන එකක් දීලා තියෙන්නේ. ඒ අනුව මෙයාට මයිනස් charge එකක් එන්න ඕනේ. ඍණ ආරෝපණයක් එන්න ඕනේ. හරි? right. ඒ අනුව ඔන්න ඔහමයි view එකේ එන්න ඕනේ. ඔයාලට කැමති නම් මේක අර උඩ ඔක්සිජන් එක මෙහෙම තියන්නත් පුළුවන් ඉතින්. ඒක කමක් නැහැ. කොහොම වුණත් දෙන්නම එකම එක්කෙනානේ. මෙහෙම මෙයාට මයිනස් එක තියලා මෙයාට දිත්ත බන්ධනය ගහන්නත් පුළුවන්. හැබැයි මතක තියාගන්න නයිට්‍රජන්ට ආරෝපණයක් එනවා. ඒ නයිට්‍රජන්ට ආරෝපණයක් එන්නේ මෙයා පස්වෙනි කාණ්ඩේ එක ඉලෙක්ට්‍රෝනයක්වත් නැහැ. කීයක් දීලාද? වටේට දීලා දිනවා ඉලෙක්ට්‍රෝන 4ක්. යනවා මෙයාට ධන ආරෝපණයක් එන්න ඕනේ. මෙතනත් මෙයාට ධන ආරෝපණයක් එනවා. මෙයාට ඍණ ආරෝපණයක් එනවා. හරි? මේක තමයි N2O3 වල වේව් එක. ඔයා වැරදියට ඇඳලා ඇත්ත ෂුවර් එකටම කරුණාකර සැලකිලිමත් වෙන්න. නයිට්‍රජන්ට උපරිම ඉලෙක්ට්‍රෝන 8යි තියෙන්න පුළුවන්. ඊට වඩා තියෙන්න බෑ. 8ක් තියාගන්න අවශ්‍ය නිසා මෙන්න මේ විදිහට තමයි ලියන්න වෙන්නේ. අපිට ආරෝපණය මේක නවත්තන්න බෑ. මොකද අෂ්ටක නීතියට එකක වෙන්න ඕන නිසා. හරි. අපි N2O5 වලට යමු ඊළඟට. මෙතන බලන්න පුතේ N2O5 අඳින්න ඕන කොහොමද? N2O5 වලත් අපි ඔය වගේම ගණනය කිරීම කරගෙන යමු. ඔය වගේම ගණනය කිරීමක් කරගෙන ගියොතින් එහෙම මෙයා 6යි මෙයා 12යි 18යි 24යි 30යි නේ ඔක්සිජන්ට 30ක් එනවා ඉලෙක්ට්‍රෝන නයිට්‍රජන් දෙන්නට 10ක් එනවා පහ ගාන දෙකක් එනවා ඔච්චරයි තියෙන්නේ නේ ඒ කියන්නේ උපරිම ඉලෙක්ට්‍රෝන 40ක් එන්න ඕනේ උපරිම ඉලෙක්ට්‍රෝන 40න් පුතේ හරි දෙකට බෙදුවම එනවා ඉලෙක්ට්‍රෝන සම්පූර්ණ වශයෙන් 20ක් එනවා උපරිම ඉලෙක්ට්‍රෝන 20ක් එනවා ඒ 20න් දැනට ගිහිලා තියෙනවා බන්ධන 1 2 3 4 5 6ක් 6ක් අඩු වෙන්න ඕනේ 6ක් අඩු වුණාම වෙනවා 14ක්. ඒක දැන් 14ක් තමයි අපි දෙන්න ඕනේ නේද? 14 දැන් ඉතල වෙලා තියෙන්නේ. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 17 ඔන්න ඔහමයි 14 වෙන්නේ. උපරිම ඉලෙක්ට්‍රෝන 14ක් එන්නේ ඔන්න ඔය විදියට.
හරි දැන් තව ඉතුරු වුණා නම් නයිට්‍රජන්ට දෙන්න තිබ්බා. තව ඉතුරු වෙන්නේ නැහැ. ආයි බලමු. ඔක්කොම 6 12 18 24 30ක් එනවා. උපරිම ඉලෙක්ට්‍රෝන 30න් මෙතන 30 කියන ඔක්සිජන්ට නයිට්‍රජන් දෙකක් ඉන්නවා. අතර පහේ දෙකක් 10ක් එන්න ඕනි. උපරිම ඉලෙක්ට්‍රෝන ගාන 40යි. 40 දෙකට බෙදන්න ඕනේ 20යි. 20න් බනව බන්ධන 5ක්. sorry බන්ධන 6ක් යනවා. 1 2 මෙතන 1යි 2යි 3යි 4යි 5යි 6ක් යන්න ඕනි. 6ක් ගියාම 14යි. 14 දෙන්න එකකට 3 ගාන දෙන්න ඕන අෂ්ටකයේ පිරෙන්න. sorry එතන 3යි මෙතන 3යි 6යි මෙතන 9යි 12යි මෙතන 14ක් වෙනවා. හරි. right දැන් එතකොට මේ නයිට්‍රජන්ගේ අෂ්ටකයේ පුරවා ගැනීම සඳහා මොකද වෙන්නේ? මෙන්න මෙතන ඉන්න එක්කෙනා ලෝන් පෑ එකක් හදන්න. මෙයාත් හදන්න ඕන. එතකොට අපිට පේනවා මෙතන නයිට්‍රජන් දෙත්ත බන්ධනයක් හදනවා. මෙතන ඉන්න ඔක්සිජන්ට මෙහෙමම තමයි ඉන්න වෙන්නේ. -1ක් දාන්න වෙනවා. මෙතන ඉන්නවා ආයි පාරක් දිත්ත බන්ධනයක් හදන්න වෙනවා. මෙයාට ආයි පාරක් දිත්ත බන්ධනයක් හදන්න බෑ. මොකද එහෙම හැදුවොත් අරට වඩා වැඩි වෙනවා. ඒ නිසා ඔහොම තමයි තියන්න වෙන්නේ. ඒ වගේම නයිට්‍රජන්ට බන්ධන 4ක් තියෙන නිසා අනිවාර්යෙන් ධනාරෝපණයක් එන්න ඕනේ. ගණනය කරලා බලන්න. 5ක් තියෙන්න ඕනේ. එකක්වත් නැහැ 4ක් දීලා. උතන අනිවාර්යෙන් මොකක් වෙන්න ඕනේද? ධනාරෝපණයක් එන්න ඕනේ. හරි. මෙතනත් ධනාරෝපණයක් එන්න ඕනේ. නැත්තම් තොලිත වෙන්නේ නැහැ. හරි. right. මේක තමයි දරුවෝ N2O5 වලට පිළිගන්න පුළුවන් වේව් එක. මේ තියෙන N2O5 සඳහා පිළිගන්න පුළුවන් වේව් එක. හරි. හරි. දැන් අදින්න ඊළඟට P2O3 මම මේක දෙන්නම් වීඩියෝ එක පෝස්ට් කරලා හදාගන්න හරි වැරදි. ඊළඟට යන්න P2O3 සහ P2O5 අඳින්න වීඩියෝ එක පෝස්ට් කරලා අඳින්න. වීඩියෝ එක පෝස්ට් කරලා අඳින්න try එකක් දෙන්න. මෙන්න ස්ට්‍රක්චර් එක මෙන්න මෙහෙම එන්න ඕනි. try එකක් දෙන්න. හැබැයි දැන් මෙතන අෂ්ටක නීතියට එකග වෙන්න ඕනේ නැහැ. මොකද ෆොස්ෆරස් තුන්වෙනි ආවර්තයට අයත් වෙන්නේ. ඒතර යාට අඩට වඩා වැඩියෙන් තියාගන්න පුළුවන්. මේ තියෙන සැකිල්ල මේ සැකිල්ලට අදාළව පුරවන්න. දැන් අපි ආයි පාරක් බලමු. ඔක්සිජන් ඉන්නවා. ඒතර ඔක්සිජන් මෙතන 6ව 3ක් ඉන්නවා. 6ව 3ක් කියන්නේ 6 වරක් 3ෙන් 18ක් එන්න ඕනේ ඉලෙක්ට්‍රෝන. ෆොස්ෆරස් අයත් වෙන්නේ පස්වෙනි කාණ්ඩයට 5 වරක් 2ෙන් 10ක් එන්න ඕනේ. 18යි 10 එකතු කරාම මෙතන ඉලෙක්ට්‍රෝන 28ක් එනවා. එතකොට ඉන්න 28 අපි දෙකට බෙදුවොත් එහෙම ඉලෙක්ට්‍රෝන 14ක් දෙන්න ඕනේ. 14න් අඩු වෙන්න ඕනේ 1 2 3 4ක්. එතකොට ඉන්නේ ඉලෙක්ට්‍රෝන 10යි. ඒ 10 තමයි දැන් බෙදලා දාන්න ඕනේ. එකයි 2යි 3යි 4 5 6 7 8 9 දැන් තව ඉලෙක්ට්‍රෝන දෙකක් අපිට දෙන්න ඕනේ. ඒනි ඉලෙක්ට්‍රෝන දෙක අපි මෙතනට දෙමු. මම දැන් කලින් කිව්ව ප්‍රශ්නෙම තමයි තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන දෙකක් ඉතුරු වෙනකොට ඉතුරු වෙන ඉලෙක්ට්‍රෝන දෙක ෆොස්ෆරස් දෙන්නෙක් ඉන්නවා. ෆොස්ෆරස් දෙන්නෙක් හැටියට මම ඉලෙක්ට්‍රෝන දෙක දෙන්න ඕනේ. P1ට P2ට ඉලෙක්ට්‍රෝන දෙකක් දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද P2 ගේ අෂ්ටකයේ පුරවා ගැනීම සඳහා ඔක්සිජන් දෙන්නෙක් ඉන්නවා දෙපැත්තෙන්. මේන් ඔක්සිජන් දෙන්නගෙන් කැමති එක්කෙනෙක්ට ඉලෙක්ට්‍රෝන යුගලයක් දීලා මේ P2 ගේ අවශ්‍යතාවය පුරවන්න පුළුවන්. හැබැයි P1 ගේ අෂ්ටකයේ පුරවා ගැනීම සඳහා ඇත්තටම ඉලෙක්ට්‍රෝන යුගලයක් දෙන්න පුළුවන් නම් හොඳයි. ඒ ඉලෙක්ට්‍රෝන යුගලය අපි P1ට දෙමු. P2ට ඉලෙක්ට්‍රෝන දෙන්න අවශ්‍ය නැහැ. හරි. ඔන්න 10 දෙන විදිය. දැන් අපි බලමු අෂ්ටකයේ පුරව ගන්න විදිය. මේ මෙතන ඔක්සිජන්ට මෙතන ඉලෙක්ට්‍රෝන යුගලය දෙන්න පුළුවන්. එතකොට ෆොස්ෆරස් වටේට ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. මෙහෙම තියන්න පුළුවන්. එතන මෙයාට මයිනස් මෙතන ඉලෙක්ට්‍රෝන යුගලය මෙතනත් ඉලෙක්ට්‍රෝන යුගලය මම දෙනවා. හැබැයි නයිට්‍රජන්ට දෙන්න යන්නේ නැහැ. මොකද නයිට්‍රජන්ට දෙන්න බෑනේ. මොකද නයිට්‍රජන්ට 8යිනේ තියාගන්න පුළුවන්. මෙයා දෙවෙනි ආවර්තයේනේ. මම කිව්වා ආවර්තාංකය මතක තියාගන්න. දෙවන ආවර්තයේ නම් අනිවාර්යෙන් තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන 8යි. අරට වඩා වැඩියෙන් තියාගන්න බෑ. හැබැයි ෆොස්ෆරස් ගත්තොත් එහෙම ෆොස්ෆරස් තුන්වන ආවර්තයට අයිති නිසා එයාට ඉලෙක්ට්‍රෝන අරට වඩා වැඩියෙන් තියාගන්න හැකියාව තියෙනවා. එහෙමනම් අපිට කරන්න පුළුවන් මේකේ ව්‍යුහය එන්න ඕනේ. මෙතන මම P1 P2 කියලා දැම්මේ ඔයාලට පැහැදිලි වෙන්න. එහෙම දාන්න ඕනේ P මෙතන P මෙතනත් ඔක්සිජන් දිත්ත බන්ධනයක් මෙතනත් ඔක්සිජන් දිත්ත බන්ධනයක් හදන්න ඕනේ. හරි.
එහෙම හැදුවේ නැත්නම් වෙන්නේ එක්කෙනෙක්ට මයිනස් එකක් කියලා. දැන් අර කලින් නයිට්‍රජන් උනේත් ඒකනේ. මෙතනත් මයිනස් එකක් තියෙනවා. හරි? ඒතර උඩ එක්කෙනත් මයිනස් වෙනවනේ. දැන් මෙතනදී මට මයිනස් නැති කරගන්න පුළුවන් ඩබල් බොන්ඩ්ස් දෙකක් හැදුවා. ඒතර දැන් ඔයාලට කියන්න පුළුවන් එහෙනම් නයිට්‍රජන් වල මයිනස් එකක් ආවනේ කියලා. ඔව්. නයිට්‍රජන් වල මයිනස් එකක් ආවා කියන්නේ වෙන කරන්න දෙයක් නැහැ. නයිට්‍රජන්ට මයිනස් වෙනවයි කියලා ඩබල් බොන්ඩ් එක හදන්න බෑනේ. ඩබල් බොන්ඩ් එක හැදුවොත් එහෙම වෙන්නේ අටට වඩා වැඩි. ඒක එහෙම තියන්න බෑ. ඒක නීතිය උල්ලංඝනය කිරීමක්නේ. ඒ නිසා දිත්ත බන්ධන දෙකක් හදන්න බෑ. හදන්න පුළුවන් එක දිත්ත බන්ධනයක් විතරයි. අෂ්ටක නීතිය උල්ලංඝනය කරන්න බෑ නයිට්‍රජන්ට ෆොස්ෆරස්ට පුළුවන්. හොඳා ඔගේ දෙන නීතිය. එතකොට නයිට්‍රජන්ට තනි දිත්ත බන්ධනයක් පමණයි හදන්න පුළුවන්. හැබැයි දැන් ෆොස්ෆරස්ට එහෙම ගැටලුවක් නැහැ. දිත්ත බන්ධන දෙකක් හදන්න පුළුවන්. මොකද ෆොස්ෆරස් අටට වඩා වැඩියෙන් තියාගන්න පුළුවන්. හරි? ඒ නිසා මේක තමයි පිළිගන්න පුළුවන් ව්‍යුහය. අය P2O5 ගත්තොත් එහෙම P2O5 වලදී ආයි බලමු 6 12 18 24 30යි 30යි 5යි 5යි 10යි ගැන උපරිම ඉලෙක්ට්‍රෝන 40යි 40 අපි ගත්තොත් එහෙම දෙකට බෙදුවොත් එහෙම ඉලෙක්ට්‍රෝන 20ක් එනවා. ඉලෙක්ට්‍රෝන 20 දැන් බෙදලා දාමු. බන්ධන තියෙනවා 1 2 3 4 5 6ක්. 6ක් අඩු කරොත් එහෙම ඉලෙක්ට්‍රෝන 14යි. ඒ 14 දෙමු. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14. උපරිම ඉලෙක්ට්‍රෝන 14ක් තමයි දෙන්න ඕනේ. ඒතර උපරිම ඉලෙක්ට්‍රෝන 14ක් දෙන්න ෆොස්ෆරස්ට දිත්ත බන්ධන හැදෙන්නේ නැති දිත්ත බන්ධන හදන්න පුළුවන් අෂ්ටක නීතියට වඩා වැඩියෙන් තියාගන්නත් පුළුවන්. එතකොට මෙතන ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් දෙන්න මෙතනත් ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් දෙන්න. එතකොට එනවා P දිත්ත බන්ධනයේ ඔක්සිජන් මේ පැත්තට ආයි දිත්ත බන්ධනයක් හදන්න පුළුවන්. මෙතනත් ආයි දිත්ත බන්ධන දෙකක් හදන්න පුළුවන්. මේක තමයි පිළිගන්න පුළුවන් ව්‍යුහය P2O5 සඳහා. ඊට පස්සේ හරි අපි ඊළඟ බලමු. හරිනේ? හරියට හදාගන්න. P2O3 සහ P2O. හඳ මේක වඩා වැදගත් වෙන්නේ N2O3 N2O5 සහ P2O3 P2O5 අතර වෙනස අඳුන ගන්න. N2O3 සහ N2O5 වල අෂ්ටක නීතිය උල්ලංඝනය නොවෙන්න P2O3 සහ P2O5 වල අරට වඩා වැඩියෙන් තියාගන්න පුළුවන් වෙන්න තමයි ස්ට්‍රක්චර්ස් නිර්මාණය කරන්න ඕන. හරි? right. ඊළඟට අඳින්න NO වල ව්‍යුහය අඳින්න නයිට්‍රජන් ඔක්සිජන් ඉන්නේ තනි බන්ධනයක් try කරන්න. ඊළඟට XCO2 හරි උත්සාහයක් දරන්න මධ්‍ය පරමාණු විදිහට අපි ගන්න හැම වෙලෙම විද්‍යුත් ඍණතාවය අඩු එකන මම ගිය සතියේ කිව්වා විද්‍යුත් ධනතාවය වැඩි එක. හරි XCO මම මේක මෙහෙම දෙන්නම්කෝ XCO2 FCl තව දෙන්නෙක් දෙන්නම්. ඒතොර F උත් සම්බන්ධ වෙන්න ඕනේ මෙතනට Cl උත් සම්බන්ධ වෙන්න. xenon තමයි මධ්‍ය පරමාණු විදිහට තෝරා ගන්න ඕනේ. හරි right video එක pause කරලා දෙන්න ගන්න. අරනේ අඳින්න නැති කියලා හිතනවා. එතකොට නයිට්‍රජන් කියන්නේ පස්වෙනි කාණ්ඩෙනේ. එතකොට 5යි. ඔක්සිජන් 6 වෙනි කාණ්ඩෙනේ. එතකොට 6යි. 6යි 5යි එකතු කරාම 11යි. 11 දෙකට බෙදෙන්නේ නැහැ. එහෙනම් දෙකට බෙදන්න එපා. මෙතන තනි බන්ධනයක් හැදුවාම ඉලෙක්ට්‍රෝන දෙකක් අඩු කරන්න. එතකොට ඉලෙක්ට්‍රෝන 9යි එන්නේ. ඒ 9 අපි දෙමු 1 2 3 4 5 6 7 8 9. මොනවාමයි ඉලෙක්ට්‍රෝන 9 බෙදෙන්නේ. ඊට අමතරව පුතේ දැන් නයිට්‍රජන්ගේ අෂ්ටකය පුරවන්නත් එපයි. නයිට්‍රජන්ගේ අෂ්ටකය පුරවන්න නම් දිත්ත බන්ධන හදන්න ඕනනේ. එතන මෙතන ඉලෙක්ට්‍රෝන යුගලය මෙතෙන්ට එන්න. එතන මොකද වෙන්නේ? මෙතන දිත්ත බන්ධනයක් එන ඔන්න ඔහොම. දැන් බලමු අපි අෂ්ටක නීතිය උල්ලංඝනය වෙලා තියෙනවද කියලා. මෙතන නයිට්‍රජන්ට තියෙන උපරිම ඉලෙක්ට්‍රෝන මෙතන ඉලෙක්ට්‍රෝන 2යි මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් කියන ඇත්තටම 4ක් තියෙනවනේ දිත්ත බන්ධනයක් කියන ඉලෙක්ට්‍රෝන 4ක්. මෙතන 2යි 6යි මෙතන 1යි 7යි. ප්‍රශ්නයක් නැහැ. ඉලෙක්ට්‍රෝන 8ක් නැහැනේ.
8ක් නැහැ 8ක් නැති එක ප්‍රශ්නයක් තමයි. හැබැයි ඉතින් එහෙමයි කියලා තව බන්ධනයක් හදන්න බෑනේ. තව බන්ධනයක් හදුවොත් මොකද වෙන්නේ? නයිට්‍රජන්ගේ අෂ්ටක නීතිය උල්ලංඝනය වෙනවා. නයිට්‍රජන් අරට වඩා වැඩියෙන් තියාගන්න බෑ. ඒ නිසා 7 තමයි තියාගන්න වෙන්නේ. right? ඒත් ඔක්සිජන්ට ද්විත්ව බන්ධනයක් තියෙනවා ප්‍රශ්නයක් නැහැ. right? ඊළඟට බලමු XeO2 FCl xenon ඉන්නේ 8 වෙනි කාණ්ඩයේ. එතකොට ඉලෙක්ට්‍රෝන 8යි. ඔක්සිජන් 6 2ක් එනවා. ඒතකොට ඉලෙක්ට්‍රෝන උපරිම වශයෙන් 12ක් එනවා. ෆ්ලුවරින් 7 වෙනි කාණ්ඩයේ ඉලෙක්ට්‍රෝන 7ක් ඕනේ. ක්ලෝරින් උත් 7 වෙනි කාණ්ඩයේ තවත් ඉලෙක්ට්‍රෝන 7ක් එන්න ඕනේ. උපරිම ඉලෙක්ට්‍රෝන 14යි. මුළු ඉලෙක්ට්‍රෝන ගාන එකතු කරලා කරන් දැන් හදන්න බලන්න. දාහතක් එනවා. එතකොට බෙදුවම 17 අඩු කරන්න බන්ධන ගාන. එතකොට එන්නේ 13යි. right? ඒතර 13 දෙන්න 1 2 3 4 5 6 7 8 9 10 11 12 සහ 13 කියන්නේ තව තනි බන්ධනයක් ඉතුරු ඒක සෙනෝන්ට දෙන්න. right. මෙතන තනි ඉලෙක්ට්‍රෝනයක් දෙන්න ඕනේ. දැන් අෂ්ටකයේ පිරීලාද කියලා බලමු. දැන් ක්ලෝරීන්ගේ කොහොමද ඉතින් බන්ධන දෙකක් හදන්න බෑනේ ළමයි. ක්ලෝරින්ට තනි බන්ධනයක් තමයි පුළුවන්. කොහොමම තියන්න. ඔක්සිජන්ට තනි බන්ධනය තිබ්බොත් එහෙනම් මොකද වෙන්නේ? ඍණාරෝපණයක් එනවා. ඒ නිසා මොකද කරන්නේ? අනිවාර්යෙන් ද්විත්ව බන්ධනය හදන්නම වෙනවා. මෙතන ඔක්සිජන්ටත් හදන්න. ප්‍රශ්නයක් නැහැ. සෙනෝන් ඉන්න දෙවෙනි ආවර්තය නෙමෙයි. ඔය ආවර්තිතා වගුව බැලුවොත් ආවර්තා වගුවේ සෙනෝන් ඉන්නේ කොහෙද? ආවර්තා වගුවේ සෙනෝන් ඉන්නේ පස්වෙනි ආවර්තයේ. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. හරි පස්වෙනි ආවර්තයේ ඉන්නවා කියන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕන තරම් ඉලෙක්ට්‍රෝන තියාගන්න පුළුවන් යාගේ වටේ. හරි ඒ නිසා ද්විත්ව බන්ධන හදන්න ගැටලුවක් නැහැ. මෙතන ද්විත්ව බන්ධනයක් හදනවා. ෆ්ලුවරින් අපි දන්නවා 7 වෙනි කාණ්ඩයේ ද්විත්ව බන්ධන හදන්නේ නැහැ. ක්ලෝරින් හදන්නෙත් නැහැ. ඔක්සිජන් විතරනේ ද්විත්ව බන්ධන හදන්නේ. මොකද දැන් එහෙම කියන්නේ ඔක්සිජන්ට ද්විත්ව බන්ධනය හැදුවේ නැත්නම් මයිනස් charge එකක් එනවා. මෙතනත් මයිනස් charge එකක් එනවා. හැබැයි ක්ලෝරින්ට ද්විත්ව බන්ධනය හැදුවේ නැහැයි කියලා charge එකක් එන්නේ නැහැනේ. 7 වෙනි කාණ්ඩේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන එකක් දීලා. එතකොට බිඳුවයි ආරෝපණය. ඒ නිසා ෆ්ලුවරින් සහ ක්ලෝරින් ද්විත්ව බන්ධන හදන්නේ නැහැ. හොඳට ඔළුවේ තියාගන්න. right? ඒ අනුව එන්න ඕනේ ස්ට්‍රක්චර් එක ඔක්සිජන් දෙකක් තියෙන උඩයි යටයි ඩබල් බොන්ඩ්ස් දෙකක් එන්න ඕනේ. ෆ්ලුවරින්ට තනි බන්ධනයක් එන්න ඕනේ. ක්ලෝරින්ටත් තනි බන්ධනයක් එන්න ඕනේ. හැබැයි තව සෙනෝන්ට ඉලෙක්ට්‍රෝන යුගලයක් පිටින් එන්න ඕනේ. මේ තමයි මේක අමතක කරන්න එපා. මෙතන සෙනෝන් දාන්න. මේක තමයි XeO2 FCl වල ස්ට්‍රක්චර් එක වෙන්න ඕනේ. හරි? right. ඊළඟට යමු. හරි. ඊළඟ මෙන්න මේක අඳින්න. carbon FCl BRI. right. ඊළඟට POCl BRI. right. වීඩියෝ එක පොස්ට් කරලා අඳින්න. මධ්‍ය පරමාණු විදිහට කවුද තෝරගන්න ඕනේ? මධ්‍ය පරමාණු විදිහට කවුද තෝරගන්න ඕනේ? මධ්‍ය පරමාණු විදිහට තෝරගන්න ඕනේ විද්‍යුත් ධනතාවය වැඩිම එක්කෙනා. එහෙම නැත්නම් විද්‍යුත් ඍණතාවය අඩුම එක්කෙනා තමයි තෝරගන්න ඕනේ. දැන් කාබන්, ෆ්ලුවරින්, ක්ලෝරින්, බ්‍රෝමීන්, අයඩින් කියන එක ගත්තොත් එහෙම කාබන්, ෆ්ලුවරින්, ක්ලෝරින්, බ්‍රෝමීන්, අයඩින් කියන හතර දෙනාගෙන් විද්‍යුත් ඍණතාවය අඩුම එහෙම නැත්නම් විද්‍යුත් ධනතාවය වැඩිම එක්කෙනා වෙන්න ඕනේ කාබන්. මොකද කාබන් වල පුතේ විද්‍යුත් ඍණතාවය අඩුයිනේ. ෆ්ලුවරින් වල අපි දන්නවා 4.0. ක්ලෝරින් 3.0ක් නේ.
බ්‍රෝමීන් අයඩීන් වලත් සාමාන්‍යයෙන් වැඩි අගයන් තියෙනවා. ඒතර අඩුම අගය තියෙන්නේ කාබන්. කාබන් වල තමයි 2.5ක් එන්න ඕනේ. හරි? කාබන් වල තමයි 2.5ක් එන්න ඕනේ. ඒතර කාබන් තමයි විද්‍යුත් ඍණතාවයේ අඩුම එක්කෙනා. ඒතර යාව මධ්‍ය පරමාණු විදියට ගන්න. right? මෙතන ගත්තත් ඔයාලට පැහැදිලිව මතක තියෙන්න ඕනේ. POCl Bri කියන අය ගත්තොත් එහෙම විද්‍යුත් ධනතාවයේ වැඩිම එක්කෙනා ෆොස්ෆරස්. මොකද ඔක්සිජන් වල 3.5, ක්ලෝරින් 3.0ක්, බ්‍රෝමීන් සහ අයඩීන් වල සාමාන්‍ය ඉහළ අගයන් තියෙනවා. right? ඒ නිසා මධ්‍ය පරමාණු ෆොස්ෆරස්, ඔක්සිජන්, ක්ලෝරින්, බ්‍රෝමීන්, අයඩීන් තනි බන්ධන වලින් සම්බන්ධ කරන්න. මෙතන කාබන් මධ්‍ය පරමාණුව විදියට ගන්න ඕනේ. F1, Cl1, Br1, I1 විදියට ගන්න. හරි? right. දැන් අපි දාමු 7 වෙනි කාණ්ඩේ ඉන්නේ 7යි 7යි 14යි 14යි 7යි 21යි 21යි 4යි 28යි 7 වරක් 4 කාබන් 4 වෙනි කාණ්ඩේ 4ක් එකතු කරන්න 32යි 32 දෙකට බෙදුනම 16යි 16න් යන්න ඕනේ 4ක් එතකොට ඉන්නේ 12යි 12ක් දෙන්න ඕනේ නේද 12ක් දෙමු 1 2 3 4 5 6 7 8 9 10 11 12 හරිනේ 12 ඔන්න 12 දැම්මා දිත්ත බන්ධන හදන්න කවුරුත් නැහැ දිත්ත බන්ධන හදන්න කවුරුත් නැහැ ඕක තමයි ව්‍යුහය ආරෝපණය එනවද කියලා ඕන්නම් බලන්න ෆ්ලුවරින් 7 වෙනි කාණ්ඩේනේ ආරෝපණ බිඳුවයි 6ක් දීලා 7 වෙනි කාණ්ඩේ 6ක් තියෙනවා එකක් දීලා සෝරි මෙතනත් එහෙම තමයි 7 වෙනි කාණ්ඩේ 6ක් තියෙනවා එකක් දීලා බිඳුවයි 7 වෙනි කාණ්ඩේ 6ක් තියෙන්න ඕනේ එකක් දීලා බිඳුවයි මෙතනත් එහෙමනේ 7 වෙනි කාණ්ඩේ 6ක් තියෙනවා එකක් දීලා 7 වෙනි කාණ්ඩේ 6ක් තියෙනවා එකක් දීලා මෙයා 4 වෙනි කාණ්ඩේ එකක්වත් නැහැ 4ක් දීලා හරි ඒතර ආරෝපණ මොකද වෙන්න ඕනේ පුතේ ආරෝපණ කැපෙනවා බිඳුවයි මෙතනත් බිඳුවයි මෙතනත් බිඳුවයි මෙතනත් බිඳුවයි මෙතනත් බිඳුවයි ඔන්න ඕක තමයි ව්‍යුහයේ විදියට අඳින්න අපි යමු ඊළඟට මෙන්න මේක POCl Bri කියන එක්කෙනා ගත්තොත් එහෙම කොහොමද ව්‍යුහය අඳින්නේ ෆොස්ෆරස් මධ්‍ය පරමාණු විදියට ගත්තාම ෆොස්ෆරස් පස්වෙනි කාණ්ඩ ඉලෙක්ට්‍රෝන 5යි එතකොට ක්ලෝරින් අයඩින් බ්‍රෝමීන් කියන තුන් දෙනාම 7 වෙනි කාණ්ඩෙන් 7 4 3න් 21ක් වෙනවා එතනට ඔක්සිජන් ආයි පාරක් වෙන 6 වෙනි කාණ්ඩේ 6ක් වෙනවා හරි ඒතර 21යි 5යි කියන්නේ 26යි 26යි 6යි 32යි 32 දෙකට බෙදුනම 16යි 16න් 4ක් යන්න ඕනේ 12යි ඔන්න 12 දෙමු 1 2 3 4 5 6 7 8 9 10 11 12 හරනේ 12 දුන්න විදිය දැන් එතකොට පුතේ ඔක්සිජන්ට දිත්ත බන්ධනයක් නොහැදුවොත් මොකද වෙන්නේ ආරෝපණයක් කියනවා ගැටලුවක් නේ ඒ නිසා දිත්ත බන්ධනයක් හදමු ඊටු අයට දිත්ත බන්ධන හදන්න අවශ්‍ය වෙන්නේ නැහැ නේද එතන මොකක්ද එන්නේ P දිත්ත බන්ධනයේ ඔක්සිජන් බ්‍රෝමීන් ක්ලෝරින් සහ අයඩීන් හරි මෙන්න මේව තමයි ව්‍යුහයෙන් right ඒක හරි ඊළඟට යන දරුවෝ මෙන්න මේක අඳින්න බලන්න දැන් තනියෙන් වීඩියෝ එක පෝස්ට් කරලා අඳින්න BrFO3 FO කියන්නේ කොහොමද විදුලි නැතාවේ වැඩි අය නිසා බ්‍රෝමීන් මධ්‍ය පරමාණු විදිහට අරගෙන අඳින්න ඕනේ හොඳේ Br මැදට ගන්න මෙතන F ඉන්නවා ඒ වගේම ඔක්සිජන්ලා තව කී දෙනෙක් ඉන්න ඕනද ඔක්සිජන්ලා 3 දෙනෙක් ඉන්න ඕනනේ මේවා ඔක්සිජන්ලා 3 දෙනෙක් වටේට ඉන්න ඕනේ ඔන්න ඔහම හරි ඔක්සිජන්ලා 3 දෙනෙක් වටේට දාන්න ඕනේ එක ෆ්ලුවරින් කෙනෙක් ඉන්න ඕනේ දැන් අපි බලමු මොකද වෙන්නේ කියලා. ඒතර මෙයා 6 වරක් 3 ඒතර 18ක් එනවනේ නේ 6 වරක් 3ෙන් 18ක් එන්න ඕනේ බ්‍රෝමීන් 7 වෙනි කාණ්ඩේ ෆ්ලුවරිනුත් 7 වෙනි කාණ්ඩේනේ ඒතර 14ක් එනවා 8යි 4යි 12 1 1 2 1 3 ඉලෙක්ට්‍රෝන 32ක් එනවා
32 බෙදමු දෙකෙන්. එතකොට 16. 16න් 4ක් ගියාම 12යි. ඒ 12 දෙන්න ඕනේ 1 2 3 4 5 6 7 8 9 10 11 12. හරි ඔන්න 12ක් එන විදිය. දැන් පුතේ අපිට තේරෙනවා ඔක්සිජන් ඔහොම තිබ්බොත් ඍණාරෝපණයක් වෙනවනේ දරුවෝ. ඒ නිසා මොකද කරන්නේ? ද්විත්ව බන්ධන හදන්න. මෙයාගේ ද්විත්ව බන්ධන. බ්‍රෝමීන් කොහොමද දෙවෙනි ආවර්තයේ නෙමේ නිසා යාට ඕන තරම් තියාගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. මෙයාටත් හදමු. ෆ්ලුවරින් ද්විත්ව බන්ධන හදන්නේ 7 වෙනි කාණ්ඩේ නිසා. මතකයිනේ නේද? Br ඔක්සිජන් මෙන්න මෙහෙමයි ව්‍යුහයෙන්. මේ තියෙන BrFO3 ගේ ව්‍යුහය. හරි. BrFO3 ගේ ව්‍යුහය ඔන්න ඔහොමයි අඳින්න ඕනේ. දැන් පුතේ ඔතනින් අපි ලොවිස් ව්‍යුහ සඳහා ව්‍යුහ ඇඳීම අපි දැන් ඔතනින් අවසන් කරලා තියෙන්නේ. ලොවිස් ව්‍යුහ වලට ව්‍යුහය අඳින්නේ ඔන්න ඔය විදියට. ඊට පස්සේ අපි යමු අඳින්න ඔක්සි ආම්ල සඳහා ව්‍යුහ. ඔක්සි ආම්ල සඳහා ව්‍යුහ නිර්මාණය කරන විදිය. right? okay. මිලන්න යන මාතෘකාව ඔක්සි ආම්ල සඳහා ව්‍යුහ ඇඳීම. පුතේ දැන් මේ ඔක්සි ආම්ල සඳහා ව්‍යුහ ඇඳීම කියන මාතෘකාව යටතේ ඔයාලට මම මුලින්ම කියලා දෙනවා මොකද්ද මේ ඔක්සි ආම්ලයක් කියන්නේ කියලා. මතක තියාගන්න පුතේ ඔක්සි ආම්ලයක් කියන එක අඳුනාගන්නේ මෙන්න මෙහෙමයි. ඔක්සි ආම්ලයක් කියන එක අඳුනාගන්නේ හයිඩ්‍රජන් සමග හයිඩ්‍රජන් සමග මම මෙහෙම ලියන්නම්කෝ. හයිඩ්‍රජන් හා ඔක්සිජන් සමග අලෝහයක් පවතින සංයෝග ඔක්සි ආම්ල වේ. හරි. ආයි පාරක් හොඳට තේරුම් ගන්න මොකද්ද ඔක්සි ආම්ලයක් කියලා කියන්නේ? හයිඩ්‍රජන් සමග නැත්නම් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් සමග අලෝහයක් පවතින සංයෝගයක් ඔක්සි ආම්ලයක් වෙනවා. ඒතර මම මුලින්ම ඔයාලට කියලා දෙනවා මොනවද ඔක්සි ආම්ල කියලා. දැන් උදාහරණයක් විදිහට පුතේ ඔයාලට සිලබස් එකේ දිනවා 14 වෙනි කාණ්ඩයේ පළවෙනි ඔක්සි ආම්ලය. 14 වෙනි කාණ්ඩය කියන 4 වෙනි කාණ්ඩය කියලා ගමුකෝ දැනට. 4 වෙනි කාණ්ඩේ කාබන් ගන්න දරුවෝ. 4 වෙනි කාණ්ඩේ කාබන් ගන්න. කාබන් කියන එක්කෙනාට ඔක්සි ආම්ලයක් හදනවා පළවෙනි එක්කෙනා මෙන්න මෙහෙම. H2CO3. මේ බලන්න මෙන්න මෙයා ඔක්සි ආම්ලයක්. කොහොමද ඒක අඳුනගත්තේ? මෙතන හයිඩ්‍රජන් ඉන්නවා. හරි හයිඩ්‍රජන් ඉන්නවා. අලෝහයක්නේ කාබන් කියන්නේ අලෝහයක්. ලෝහයක් නෙමෙයිනේ පුතේ. 4 වෙනි කාණ්ඩයෙන් එහාට ඉන්නේ ඔක්කොම අලෝහ හොඳේ. ඊළඟට ඔක්සිජන් ඉන්නවා මේ. හයිඩ්‍රජන් ඉන්නවා. අලෝහයක් ඉන්නවා. ඔක්සිජන් ඉන්නවා. ඒතර හයිඩ්‍රජන් ඉන්නවා අලෝහයක් ඉන්නවා ඔක්සිජන් ඉන්නවා නම් පුතේ ඒකට කියන්නේ ඔක්සි ආම්ලයක් කියලා. හරි රයිට්. ඒතර පළවෙනියටම ඔයාලට සිලබස් එකේ තියෙන ඔක්සි ආම්ලය තමයි H2CO3 කියලා කියන්නේ. හරි. තව ඊට පස්සේ ඉන්නවා දරුවෝ පස්වෙනි කාණ්ඩයේ ඔක්සි ආම්ල ඉන්නවා ෆොස්ෆරස් ටේ. තව නයිට්‍රජන්ටත් අපි කතා කරමුකෝ. නයිට්‍රජන් ගත්තොත් එහෙම නයිට්‍රජන්ට ඔක්සි ආම්ල ඉන්නවා දෙන්නේ. නයිට්‍රජන්ට ඉන්නේ ඔක්සි ආම්ල එක HNO2 ඉන්නවා. දෙක ඉන්නවා HNO3. මෙහෙම ඔක්සි ආම්ල දෙන්නෙක් ඉන්නවා නයිට්‍රජන්ට. මේක ගන්න මෙන්න මෙහෙමයි. හයිඩ්‍රජන් ඉන්නවනේ දරුවෝ මෙතන. හයිඩ්‍රජන් ඉන්නවා. මෙන්න අලෝහයක් වෙන නයිට්‍රජන් ඉන්නවා. මෙන්න ඔක්සිජන් ඉන්නවා. කී දෙනෙක් ඉන්නවද කියන එක වැදගත් නෑ. මේ තුන් දෙනාම ඉන්නවනේ ඔක්සි ආම්ලයක්. මේ බලන්න H ඉන්නවා, අලෝහයක් ඉන්නවා, ඔක්සිජන් ඉන්නවා. ඔන්න ඒ නිසා මොකද වෙන්නේ? එයත් අපි කතා කරන්නේ කවුරු විදියටද? එයත් අපි කතා කරන්නේ ඔක්සි ආම්ල කියන. මෙන්න කාබන් සාධන ඔක්සි ආම්ල H2CO3. නයිට්‍රජන් සාධන ඔක්සි ආම්ල තමයි HNO2 සහ HNO3. හරි. තව තියෙනවා පුතේ 16 වෙනි කාණ්ඩය, මේ 14 වෙනි කාණ්ඩය, 15 වෙනි කාණ්ඩය. 15 වෙනි කාණ්ඩයේම තව ඉන්නවා ෆොස්ෆරස් නේ. 15 වෙනි කාණ්ඩේ දෙන්නෙක් ඉන්නවනේ නයිට්‍රජන් ෆොස්ෆරස් උත් ඉන්නවා. මේ මම මේ සිලබස් එකේ තියෙන ටික විතරයි අඳින්නේ පුතේ හොඳේ. ෆොස්ෆරස් හදනවා දරුවෝ ඔක්සි ආම්ල දෙකක් හදනවා. දෙකක් නෙමෙයි අතරම තුනක් හදනවා. H3PO3 කියලා ඔක්සි ආම්ලයක් හදනවා. H3PO4 කියලා එකක් හදනවා.
H3PO3 කියලා එකක් හදනවා H3PO2 කියලා එකක් හදනවා. ඒතර phosphorus ඔක්සි ආම්ල හදනවා 3ක්. phosphorus හදන ඔක්සි ආම්ල කීයක්ද 3ක් හදනවා. මේ ඉන්නේ 3 දෙනා. කවුද? H3PO4 phosphorus ආම්ලය කියලා phosphoric ආම්ලය කියලා මේකට කියන්නේ. හරි? H3PO4 H3PO3 සහ H3PO2 බලන්න හයිඩ්‍රජන් ඉන්නවා phosphorus කියන අලෝහයක් ඔක්සිජන් ඉන්නවා. ඔන්න ඒ නිසා තමයි අපි ඒකට මොකක් කියන්නේ? ඔක්සි ආම්ලයක් කියලා කියන්නේ. මේ බලන්න හයිඩ්‍රජන් ඉන්නවා phosphorus ඉන්නවා ඔක්සිජන්. ඒ නිසා අපි මේකට මොකක් කියලා කියනවද? ඔක්සි ආම්ලයක් කියලා කියනවා. පල්ලෙහා ඉන්න එක්කනත් ඔක්සි ආම්ලයක් නේ දරුවෝ කවුද? හයිඩ්‍රජන් ඉන්නවා phosphorus ඉන්නවා ඔක්සිජන් ඉන්නවා. ඒ නිසා ඒකත් ඔක්සි ආම්ලයක්. හරි? තර 14 වෙනි කාණ්ඩේ ඉන්න ඔක්සි ආම්ල කාබන් 15 වෙනි කාණ්ඩේ ඔක්සි ආම්ල වෙන්නේ නයිට්‍රජන් කාබන්ගේ ඔක්සි ආම්ල එකයි H2CO3 15 වෙනි කාණ්ඩේ නයිට්‍රජන්ට ඔක්සි ආම්ල දෙකක් තියෙනවා HNO2 සහ HNO3 නයිට්‍රජන්ගේ 15 වෙනි කාණ්ඩේම phosphorus ඉන්නවා phosphorus ගේ හදන ඔක්සි ආම්ල තුනක් පුතේ මොනවද තුන H3PO4 H3PO3 සහ H3PO2 කියලා ඔක්සි ආම්ල තුනක් හදනවා right හරි අපි පොඩ්ඩක් ඔය ටික ලියාගෙන යමු මුලින්ම ලියන්න මේ හයිඩ්‍රජන් හා ඔක්සිජන් සමග අලෝහයක් පවතින සංයෝග ඔක්සි ආම්ල වේ කියලා මුලින්ම ලියා ගන්න. ඊට පස්සේ මේ ඔක්සි ආම්ල ලියාගෙන යන 14 වෙනි කාණ්ඩේ කාබන් හදන්නේ මෙයා. නයිට්‍රජන් හදන්නේ මෙයා. 15 වෙනි කාණ්ඩේ නයිට්‍රජන් ෆොස්ෆරස් දෙන්නෙක්ව අපි ස්ටඩි කරන්න ඕනේ. එතකොට 14 වෙනි කාණ්ඩේ කාබන් තරම් එක ඔක්සි ආම්ලයේ තියෙන්නේ. 15 වෙනි කාණ්ඩේ දෙන්නෙක් ගැන බලනවා නයිට්‍රජන් ෆොස්ෆරස් දෙන්නම ඉන්නේ. හරි. හරි. ඊළඟට 16 වෙනි කාණ්ඩේ පුතේ සල්ෆර් 16 වෙනි කාණ්ඩේ අපි ගන්නේ සල්ෆර් විතරයි. සල්ෆර් සාධනවා පුතේ ඔක්සි ආම්ල දෙකක්. එකක් තමයි සල්ෆියුරික් ආම්ලය. අනිත් එක සල්ෆියුරස් ආම්ලය. සල්ෆියුරික් ආම්ලය සහ සල්ෆියුරස් ආම්ලය කියලා දෙකක් සාධනවා. හරි? මේකෙත් අපිට බැලුව ගාම පේනවා හයිඩ්‍රජන් ඉන්නවා අලෝහයක් ඉන්නවා ඔක්සිජන් ඉන්නවා. හරි නේද? මෙතනත් හයිඩ්‍රජන් ඉන්නවා අලෝහයක් ඉන්නවා ඔක්සිජන් ඉන්නවා. ඒතර ඒක ඔක්සි ආම්ල කියලා අපිට ගන්න පුළුවන් right? හරි. ඊළඟට 17 වෙනි කාණ්ඩේ ඉන්නවා ක්ලෝරින්. ක්ලෝරින්ගේ හදන පොතේ ඔක්සි ආම්ල කීපයක්ම තියෙනවා ක්ලෝරින්ට නම් HOCl HClO2 HClO3 HClO4 බලන්න මේවා ඔක්සි ආම්ල කියලා කොහොමද අඳුනගත්තේ ඔක්සි ආම්ල කියලා ඔයා අඳුර ගන්න ඕනේ මෙන්න මෙහෙමයි සරලයි හොඳේ ඔක්සි ආම්ල කියලා ඔයාට අඳුර ගන්න පුළුවන් වෙන්නේ හයිඩ්‍රජන් ඉන්නවා තව අලෝහයක් ඉන්නවා සල්ෆර් මේ සල්ෆර් කියලා අලෝහයක් ඉන්නවනේ තව ඔක්සිජන් ඉන්නවා හයිඩ්‍රජන් ඉන්නවා අලෝහයක් ඉන්නවා ඔක්සිජන් ඉන්නවා මේ අනිත් ඒවාත් එහෙමම තමයි මේ හයිඩ්‍රජන් ඉන්නවා ඔක්සිජන් ඉන්නවා අලෝහයක් ඉන්නවා හයිඩ්‍රජන් ඉන්නවා අලෝහයක් ඉන්නවා සහ ඔක්සිජන් ඉන්නවා මේ මෙහෙම තමයි ඔයා ඔක්සි ආම්ල අඳුරා ගන්න ඕනේ හරි නේද රයිට් ටකල ඔක්සි ආම්ල ටික ලියා ගන්න 16 වෙනි කාණ්ඩයේ සල්ෆර් ක්ලෝරින්ට ලියා ගන්න මේ ටිකත් ලියාගෙන තියෙන්න ඕනේ කාබන්ට මෙන්න නයිට්‍රජන්ට මෙන්න ෆොස්ෆරස්ට ඊළඟට සල්ෆර් වලට සහ ක්ලෝරින් වලට හරි 17 වෙනි කාණ්ඩේ හරි දැන් අපි බලමු මේවයි ව්‍යුහ අඳින්නේ කොහොමද කියලා right okay මුලින්ම ඔය ටික ලියාගෙන තියාගන්න හරි දැන් බලමු පුතේ 14 වෙනි කාණ්ඩෙන් අපි පටන් ගමු කොහොමද ව්‍යුහ අඳින්නේ කියලා ආ මුලින්ම කතා කරමු 14 වෙනි කාණ්ඩේ කාබන් මතක තියාගන්න අංක 1ට ඔක්සි ආම්ලයක ව්‍යුහයක් අඳිනකොට අපි දැන් කලින් පාවිච්චි කරපු නීතියට වඩා තරමක් වෙනස් නීතියක් තමයි පාවිච්චි කරන්නේ නීතිය තමයි මතක තියාගන්න සාමාන්‍යයෙන් ඔක්සි ආම්ලයක ව්‍යුහය නිර්මාණය කිරීමේදී ඔක්සි ආම්ලයක ව්‍යුහය නිර්මාණය කිරීමේදී හයිඩ්‍රජන් මධ්‍ය පරමාණුවට සම්බන්ධ නොකරයි හයිඩ්‍රජන් මධ්‍ය පරමාණුවට සම්බන්ධ නොකරයි හයිඩ්‍රජන් සම්බන්ධ කළ යුත්තේ හයිඩ්‍රජන් සම්බන්ධ කළ යුත්තේ ඔක්සිජන්ට වේ. ආය පාරක් මෙන්න මේ නීතිය බලන්න ඔක්සි ආම්ලවල ව්‍යුහය අඳිනකොට සාමාන්‍යයෙන් ඔක්සි ආම්ලයක ව්‍යුහය නිර්මාණය කිරීමේදී හයිඩ්‍රජන් මධ්‍ය පරමාණුවට සම්බන්ධ නොකරයි හයිඩ්‍රජන් සම්බන්ධ කළ යුත්තේ ඔක්සිජන්ට වේ. මෙන්න මේක රතු පෑනින් ලියලා කොටු කරන්න. ඔක්සි ආම්ලයක හරිද හැබැයි මේක අදාළ වෙන්නේ ඔක්සි ආම්ල සඳහා පමණයි. දැන් මම විශ්වාස කරනවා ඔයාට ව්‍යුහයක් දැක්කහම මේක ඔක්සි ආම්ලයක්ද ඔක්සි ආම්ලයක්ද නැද්ද කියලා අඳුර ගන්න පුළුවන් කියන. ඔක්සි ආම්ලයක් වෙන නම් හයිඩ්‍රජන් තියෙන්න ඕනේ, අලෝහයක් තියෙන්න ඕනේ සහ ඔක්සිජන් තියෙන්න ඕනේ. හරි? හයිඩ්‍රජන් තියෙන්න ඕනේ, අලෝහයක් තියෙන්න ඕනේ, ඔක්සිජන් තියෙන්න ඕනේ. එහෙමනම් තමයි ඔක්සි ආම්ලයක් කියලා කියන්නේ.
නැත්නම් අපිට ඒක ඔක්සි අම්ලයක් කියලා කියන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. right? okay. දැන් පුතේ අපි කතා කරමු පළවෙනි ඔක්සි අම්ලයට යමුකෝ. අපි දැන් මේක තේරුම් ගන්න පුළුවන්. කාබන්ට යන්නකෝ. කාබන්ගේ මොකද්ද ව්‍යුහය? H2CO3 නේ. H2CO3 නේ ව්‍යුහය. මෙතන දරුවෝ දැන් මධ්‍ය පරමාණුවට ගන්නේ වඩා විද්‍යුත් ධනයක් කෙනානේ කාබන්. දැන් බලන්න ඔක්සිජන් 3 දෙනෙක් ඉන්නවා. හොඳට බලන්න. ඔක්සිජන්ලා 3 දෙනෙක් ඉන්නවා. දැන් මම නීතියේදී මොකද්ද කිව්වේ? හයිඩ්‍රජන් දෙන්නෙක් ඉන්නවා තමයි. හයිඩ්‍රජන් සම්බන්ධ කරන්නේ මධ්‍ය පරමාණුවට. ඒ කියන්නේ කාබන්ට සම්බන්ධ කරන්න බෑ. සම්බන්ධ කරන්න ඕන ඔක්සිජන්ට. එහෙමනම් කොහොමද සම්බන්ධ කරන්නේ? මම මේ හයිඩ්‍රජන් දෙන්න ඕන්න මෙහෙම දාන්නම්. මේ බලන්න සම්බන්ධ කරන විදි. ඔන්න ඔහොම තමයි දැන් සම්බන්ධ වෙන්න ඕනේ. හරි. හයිඩ්‍රජන් සම්බන්ධ කරන්න ඕනේ ඔක්සිජන්ට මධ්‍ය පරමාණුවට ඩිරෙක්ට් සම්බන්ධ කරන්නේ නැහැ. හොඳට ඔළුවේ තියාගන්න. right? හරි නේද? ඊට අමතරව අර මධ්‍ය මේ අෂ්ටක නීතිය දෙවෙනි ආවර්තයේද තුන්වෙනි ආවර්තයේද මධ්‍ය පරමාණු ඉන්නේ. ඒව ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. හැබැයි මෙතනදී අත්‍යවශ්‍යම වාට කියන්න ඕනේ හයිඩ්‍රජන් සම්බන්ධ කරන්න ඕනේ ඔක්සිජන්ට බව මතක තියාගන්න. හයිඩ්‍රජන් මධ්‍ය පරමාණුවට ඩිරෙක්ට් සම්බන්ධ කරන්නේ නැහැ. හරි? right. ඔන්න දැන් ව්‍යුහය ඇඳා. දැන් අපි බලමු. හයිඩ්‍රජන් නම් එක්කෙනයිනේ. 1 1 2 නේ. මෙතන ඉලෙක්ට්‍රෝන 2යි. මෙතන 6යි 12යි 18යි. කාබන් 4 වෙනි කාණ්ඩේ ඉලෙක්ට්‍රෝන 4යි. එතකොට ඉලෙක්ට්‍රෝන උපරිම වශයෙන් 24ක් එනවා නේද? හයිඩ්‍රජන් දෙන්නට 2ක් එනවනේ. ඔක්සිජන් 3 දෙනාට 6 වරක් 3න් 18ක් එනවනේ. කාබන් 4 වෙනි කාණ්ඩේ 4ක් එනවා. එතකොට 18යි 4යි 22යි 22යි 2යි 24යි. 24 දෙකට බෙදුනම එනවා 12ක්. 24 දෙකට බෙදුවම එනවා 12ක්. හරි. ඒ 12න් දැනට බන්ධන දීලා තියෙනවා මෙතන තනි බන්ධන 3යි මෙතන තනි බන්ධන 2යි ඔක්කොම බන්ධන 5ක් ගිහිල්ලානේ තියෙන්නේ 12න් 5ක් අඩු කරාම 7ක් එනවා. දැන් ඔය 7 දෙන්න මෙන්න මෙහෙම. ඉලෙක්ට්‍රෝන යුගල් 7ක් දෙන්න ඕනේ. මෙන්න දෙන විදිය බලන්න. 1යි 2යි 3යි 4යි 5යි. දැන් 8 පිරලානේ තියෙන්නේ නේ. 6යි 7යි. ඔක්සිජන්ට දීලා ඉවර වෙලා තමයි මධ්‍ය පරමාණුවට දෙන්න ඕනේ. හරිද? ඔන්න ඕක තමයි දැන් ඉලෙක්ට්‍රෝන දුන්නට පස්සේ එන විදිය. දැන් බලන්න කාබන්ගේ අෂ්ටකයේ පිරීලාද? කාබන් දෙවෙනි ආවර්තයේ. කාබන් දෙවෙනි ආවර්තයේ කාබන්ගේ අෂ්ටකයේ පිරීලා නැහැ. ඉලෙක්ට්‍රෝන කීයක්ද තියෙන්නේ දරුවෝ? ඉලෙක්ට්‍රෝන තියෙන්නේ මෙතන බැලුව ගමන් පේනවා මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. මෙතන ඉලෙක්ට්‍රෝන දෙකයි, මෙතන ඉලෙක්ට්‍රෝන දෙකයි, උඩරිම ඉලෙක්ට්‍රෝන 6යි තියෙන්නේ. 8ක් වෙන්න එපයි නේද? මෙතන ඉලෙක්ට්‍රෝන යුගලේ මෙතෙන්ට දෙන්න පුළුවන් නේ. කොහොමත් එහෙම නොදුන්නොත් මෙයාට මයිනස් එකක් එනවනේ. ප්‍රශ්නයක් නේ. ඒ නිසා අපි මොකද කරන්නේ? මෙතන ඉලෙක්ට්‍රෝන යුගලේ මෙතෙන්ට දෙනවා. එහෙම දුන්නාට පස්සේ දරුවෝ තේරුම් ගන්න ඕනේ මොකක්ද දෙන්න ඕන ව්‍යුහය. මම දැන් මේක මකන්නම්. ඔක්සිජන්ගේ ද්විත්ව බන්ධනයක් සාදපු ගමන් එනව දරුවෝ ව්‍යුහය මෙන්න මේ විදියට. H1යි O1යි C1යි ද්විත්ව බන්ධන ඔක්සිජන් කෙනෙක් එක්ක O1යි H1යි හදනවා. මේකට කියන්නේ කාබොනික් අම්ලය කියලා. කාබන් ඩයොක්සයිඩ් වතුර දිය කරාම හැදෙන්නේ මේ ඔක්සි අම්ලය. සිසිල් බීම වලදී අපි දන්නවනේ කාබන් ඩයොක්සයිඩ් නේ දාන්නේ ඇතුළට නේ. ඉතින් ඔය H2CO3 තමයි හැදෙන අම්ලය. හරි? ඒතර මෙන්න මේක තමයි හැදෙන්නේ. ඔන්න ව්‍යුහය. මේ තියෙන දරුවෝ H2CO3 වල ව්‍යුහය. කාබොනික් අම්ලයේ ව්‍යුහය. මොකද ඇඳපු විදිය ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න. අඳිනකොට අඳින්න ඕනේ H එක සම්බන්ධ කරන්න ඕනේ. මධ්‍ය පරමාණුවට සම්බන්ධ කරන්නේ නැහැ. සම්බන්ධ කරන්නේ හයිඩ්‍රජන්ට. හරි නේද? right. දැන් මම මෙතන තව පොඩි දෙයක් කියන්න. දැන් මේ තාම 14 වෙනි කාණ්ඩේ කාබන් ගැන මේ කතා කරමින් ඉන්නේ නේද? 14 වෙනි කාණ්ඩේ කාබන් ගැන තමයි මේ කතා කරමින් ඉන්නේ. 14 වෙනි කාණ්ඩේ කාබන් ගැන කතා කරමින් ඉන්න අවස්ථාවේදී මට කියන්න ඕන දෙයක් තියෙනවා. මේ H2CO3 කියන ඔක්සි අම්ලයෙන් සෑදෙන ඔක්සි ඇනායන දෙකක් තියෙනවා. ඒකට කියන්නේ මොකක් කියලාද? ඔක්සි ඇනායන. ඔක්සි ඇනායන. මේකට කියන්නේ ඔක්සි අම්ලය. ඔක්සි අම්ලයකින් ඔක්සි ඇනායනයක් සෑදෙන්නේ කොහොමද? පුතේ දැන් ඔක්සි අම්ලයකින් ඔක්සි ඇනායනයක් සෑදෙන්නේ මෙහෙමයි. මෙතන තියෙන මේ ඔක්සිජන් හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන යුගලයක් තියෙනවනේ. මේ ඔක්සිජන් හයිඩ්‍රජන්ට ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් තියෙනවා අත්‍තරම් මෙතන නේද? සාමාන්‍යයෙන් දරුවෝ ඔක්සි අම්ලයකින් ඔක්සි ඇනායනයක් සෑදෙන්නේ මේ මෙන්න මෙතන ඉලෙක්ට්‍රෝන යුගලය ඔක්සිජන්ට ලබා ගත්තට පස්සේ මේ හයිඩ්‍රජන් මාධ්‍යයට ගැලවිලා යනවා. හරි. ඇයි එහෙම වෙන්නේ කියලා ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා. නමුත් මේ ප්‍රශ්නේ විසඳෙනවා ඉස්සරහට ඔයාලට 6 වෙනි පාඩමේදී සමීකරණ උගන්වනකොට තාම ඔයාලට එච්චරම අවබෝධයක් නැති වෙයි. කාබනික රසායනික මේ උගන්වනවා. මෙතන එහෙම වෙන්න හේතුව මේකයි පුතේ. අපි දන්නවනේ ඔක්සිජන්ගේ විද්‍යුත් ඍණතාවය 3.5 නේ.
හයිඩ්‍රජන්ගේ විදුලි ඍණතාවය 2.1 නේ. මෙතන විදුලි ඍණතාව වෙනසක් තියෙනවනේ කීයක 2.4ක. මේ විදුලි ඍණතාව වෙනස සාමාන්‍යයෙන් ඉතා විශාල විදුලි ඍණතාව වෙනසක්. විදුලි ඍණතාවය කියලා කියන්නේ මොකද්ද? තමන්ගේ පැත්තට ඉලෙක්ට්‍රෝන යුගල ඇද ගැනීමේ හැකියාව. දැන් එතකොට මෙතන තියෙන බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලය හරියටම සමානව නෙමෙයි තියෙන්නේ. මේ ඉලෙක්ට්‍රෝන යුගලේ කාගේ පැත්තට බර වෙලාද තියෙන්නේ? ඔක්සිජන් පැත්තට බර වෙලා තියෙන්නේ. මොකද එයාගේ විදුලි ඍණතාවය වැඩි. මේ 3.5. මේක තියෙන්නේ මේ හරි මැද නෙමෙයි. මේක තියෙන්නේ පුතේ ගොඩාක් මෙන්න මෙයාට ළඟ තියෙන්නේ. මෙන්න මෙහෙම ළඟ. ඒ නිසා ඊටාම සරලව ලේසියෙන් මේ ඉලෙක්ට්‍රෝන යුගලයේ සම්පූර්ණයෙන්ම ඔක්සිජන්ට අරගෙන හයිඩ්‍රජන්ට කිසිම ඉලෙක්ට්‍රෝනයක් නැතුව එයා මාධ්‍යයට මුදා හරින්න පුළුවන්. මේ ඉලෙක්ට්‍රෝන යුගලයේම ඔක්සිජන්ට අරගෙන මේ හයිඩ්‍රජන්ට කිසිම දෙයක් නැතුව එයා H+ කෙනෙක් විදියට. ඒ කියන්නේ හයිඩ්‍රජන්ට ඉලෙක්ට්‍රෝන දැන් හයිඩ්‍රජන්ට ඉලෙක්ට්‍රෝන එකයිනේ තියෙන්නේ කොහමද? හයිඩ්‍රජන්ට 1s1 ඉලෙක්ට්‍රෝනේ විතරයි තියෙන්නේ. දැන් මෙතන මේ බන්ධනය හැදුනේ එයාගේ ඉලෙක්ට්‍රෝනය ඔක්සිජන්ගේ ඉලෙක්ට්‍රෝනය දීලානේ සහසංයුජ බන්ධනයක් විදියටනේ හැදුනේ. දැන් මෙතන ඉලෙක්ට්‍රෝන යුගල් දෙක මේ යුගලයේම ඔක්සිජන් ගත්තම හයිඩ්‍රජන්ට මුකුත් නැති වෙනවනේ. ඒතර හයිඩ්‍රජන්ට තිබිච්ච ඉලෙක්ට්‍රෝනයක් නැතුණම H එක +1ක් විදියට තමයි යා මාධ්‍යයට යන්නේ. අපිට ඒක වැඩක් වෙන්නේ නැහැ. මම මේ නිකන් කිව්වේ. හරි. ඒතර මෙතන ඉලෙක්ට්‍රෝන යුගලයේම දැන් හයිඩ්‍රජන්ට අහිමි වෙනවා. හරි. එතකොට මේ හයිඩ්‍රජන් ගියාට පස්සේ මොකද වෙන්නේ පුතේ? දැන් මේක හයිඩ්‍රජන් දැන් මේ ඉලෙක්ට්‍රෝන යුගලයේම ඔක්සිජන්ට දුන්නාට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මෙහෙම එකක් හැදෙනවා බලන්න. දැන් මෙහෙමනේ තිබුණේ නේද? මෙතන ඔක්සිජන්ට දැන් මේ තියෙන යාට තිබිච්ච රෝස පාට ඉලෙක්ට්‍රෝන යුගල් දෙක දැන් අර අතන බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලයක් දැන් මෙතෙන්ට එනවා. ඒතර ඔයාලට පේනවා මෙතන ඉලෙක්ට්‍රෝන 6ක් එනවා. ඒ නිසා යාට මයිනස් charge එකක් දැන් එන්න ඕනේ. ඒකයි අපි ඇනායනයක් කියලා කියන්නේ. මෙන්න මේ ඇනායනයට කියනවා බයිකාබනේට් ඇනායනය කියලා. HCO3-. මේකට කියන්නේ බයිකාබනේට් කියලා. මේකට කියන්නේ මොකක් කියලාද පුතේ? බයිකාබනේට් අයනය කියලා තමයි කියන්නේ HCO3-. මොකද H2CO3 කියන්නේ කාබොනික් අම්ලය. කාබොනික් අම්ලයේදී OH කාණ්ඩ නැත්නම් OH බන්ධන දෙකක් තිබුණා. ඒ OH බන්ධන දෙකෙන් එක බන්ධනයක හයිඩ්‍රජන් කෙනෙක් ඉවත් වුණොත් හැදෙන්නේ ඇනායනයක් හැදෙනවා බයිකාබනේට් කියලා. ඒක තමයි මේ. සමහර වෙලාවට මෙතන විතරක් නෙමෙයි මෙතන ඉලෙක්ට්‍රෝන යුගලයක් මෙයාට අරගන්න පුළුවන්. එහෙම අරගත්තොත් එහෙම ඒ හයිඩ්‍රජනොත් ඉවත් වෙලා යන්න පුළුවන්. මේ හයිඩ්‍රජනොත් ඉවත් වෙලා යනවා. මේ හයිඩ්‍රජනොත් ඉවත් වෙලා යන්න පුළුවන්. එහෙම වුණොත් හැදෙනවා. මේ බලන්න එහෙම වුණොත් මොකද වෙන්නේ? එහෙම වුණොත් ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් දෙපැත්තෙන් එනවා. මේකට කියන්නේ කාබනේට් CO3 2-. මේකට කියන්නේ පුතේ කාබනේට් අයනය හැදෙනවා. මේකට කියන්නේ කාබනේට් අයනය CO3 2-. උඩ තියෙන්නේ බයිකාබනේට් HCO3-. උඩ තියෙන්නේ බයිකාබනේට් අයනය යට තියෙන්නේ කාබනේට් අයනය. right? කාබනේට් අයනය හයිඩ්‍රජන් දෙදෙනෙක් ඉවත් වෙලා තියෙනවා. එතකොට කාබනේට් අයනය හැදෙන්න පුළුවන්. එක හයිඩ්‍රජන් කෙනෙක් විතරක් ඉවත් වුණොත් බයිකාබනේට් අයනය සෑදෙන්න පුළුවන්. එතකොට දරුවෝ මතක තියාගන්න ඔක්සි අම්ලයක් සෑදෙනකොට අනිවාර්යයෙන්ම ඒ ඔක්සි අම්ලයක් සමග තව එන්න පුළුවන් ඔක්සි ඇනායන කිහිපයක් තියෙන්න පුළුවන්. දැන් මම ඔයාලට මේ කියලා දුන්නේ 14 වෙනි කාණ්ඩේ කාබන් හදන ඔක්සි අම්ලය මොකද්ද? H2CO3. එයාගේ ව්‍යුහය අඳින විදිය කියලා දුන්නා. ඒක තමයි මේ තියෙන්නේ H2CO3. ඒකෙන් ඔක්සි ඇනායනය සෑදෙන විදිය ඔන්න දැන් කියලා දුන්නා. මොකද්ද කරන්න තියෙන්නේ? H2CO3 කියන ඔක්සි අම්ලය සෑදුනාට පස්සේ ඒ සෑදෙන H2CO3 ඔක්සි අම්ලයෙන් OH බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන යුගලයේ ඔක්සිජන්ට ගියාට පස්සේ ඔක්සි ඇනායනයක් ජනනය වෙන්න පුළුවන්. එහෙම හැදෙන ඔක්සි ඇනායනයෙන් පළවෙනි එක තමයි මේ තියෙන බයිකාබනේට් අයනය. බයිකාබනේට් අයනය තමයි ඔය තියෙන්නේ. තව හැදෙන්න පුළුවන් කෙනෙක් තමයි මේ ඉන්නේ කාබනේට් අයනය. බයිකාබනේට් අයනය තමයි මේ වම් පැත්තේ තියෙන්නේ. මේ තියෙන්නේ කාබනේට් අයනය. ඔන්න ඔහම ඔක්සි අම්ල දෙකක් හැදෙන්න පුළුවන්. හරි නේද? right. දැන් හරියට ලස්සනට ලියා ගන්න. මුලින්ම ඔක්සි අම්ලයේ ව්‍යුහය අඳින්න. ඔක්සි අම්ලයේ ව්‍යුහය ඇඳලා ඊට පස්සේ ඒකෙන් ව්‍යුත්පන්න වෙන ඔක්සි ඇනායන දෙක අඳින්න. හරි. හරි. right. මම වීඩියෝ පොස් කරලා කරන්න පුතේ right. ඊළඟට අපි යමු ඊළඟ එකට. මොන 14 වෙනි කාණ්ඩ H2CO3 ඇඳා H2CO3 එකෙන් ව්‍යුත්පන්න වෙන ඔක්සි ඇනායන දෙකක් තියෙනවා. බයිකාබනේට් අයනය සහ කාබනේට් අයනය. කාබනේට් සහ බයිකාබනේට් අයන ඔය දෙකම ඔන්න දැන් ඇඳලා දුන්නා. අදින විදියත් කියලා දුන්නා. right. ඊළඟට තියෙන පුතේ අපි 15 වෙනි කාණ්ඩේ නයිට්‍රජන් නේ. නයිට්‍රජන්ට මම කිව්වා ඔක්සි අම්ල දෙකක් හදනවා කියලා. කවුද දෙක? එකක් HNO2 අනිත් එක HNO3.
අපි දැන් බලමු HNO2 කියන ඔක්සි ආම්ලය සහ HNO3 කියන ඔක්සි ආම්ල අඳින්නේ කොහොමද සහ ඒවෙන් ව්‍යුත්පන්න වන ඔක්සි අනායන මොකක්ද? පුතේ දැන් HNO2 කියන ඔක්සි ආම්ලයෙන් එක හයිඩ්‍රජන් කෙනෙක් විතරක් ඉන්න නිසා යාගේ හයිඩ්‍රජන් ඉවත් වුණාම හැදෙන්න පුළුවන් NO2- කියන එක නයිට්‍රයිට් කියන අයනය සෑදෙන්න පුළුවන් එක හයිඩ්‍රජන් කෙනෙක් ඉවත් වෙලා HNO3 කියන එක්කෙනාගෙනුත් හයිඩ්‍රජන් ඉවත් වෙලා එක ඔක්සි අනායනයක් හැදෙන්න පුළුවන් NO3- ඒකට අපි කියන නයිට්‍රේට් කියලා. නයිට්‍රයිට් සහ නයිට්‍රේට් කියලා දෙන්නෙක් සෑදෙන්න පුළුවන්. අපි බලමු මේ ව්‍යුහ නිර්මාණය කරන්නේ කොහොමද කියලා. right පළවෙනියටම HNO2 මේ බලන්න. දැන් හයිඩ්‍රජනුයි ඔක්සිජනුයි මධ්‍ය පරමාණු වෙන්න බෑනේ කොහොමද එහෙනම් නයිට්‍රජන් තමයි ගන්න වෙන්නේ. ඔන්න නයිට්‍රජන්. ඔන්න ඔක්සිජන්ව කනෙක්ට් කරා. ඔක්සිජන් දෙන්නෙක් ඉන්න ඕන දෙන්නෙක්ව කනෙක්ට් කරා. මම දැන් නීතිය මොකද්ද කිව්වේ? ඔක්සි ආම්ලයක් අඳිනවා නම් අනිවාර්යෙන් හයිඩ්‍රජන් සම්බන්ධ කළ යුත්තේ මධ්‍ය පරමාණුවට නොවේ ඔක්සිජන් පරමාණුවට. ඒ නිසා හැබැයි හයිඩ්‍රජන් එක්කෙනයි ඉන්නේ. ඒ නිසා එක හයිඩ්‍රජන් කෙනෙකුට විතරක් සම්බන්ධ කරන්න. එතකොට තනි බන්ධන වලින් මධ්‍ය පරමාණුව සහ ඔක්සිජන් සම්බන්ධ කරගෙන යන්න තියෙන්නේ. දැන් බලන්න මෙන්න මෙහෙම. මෙතන ඔක්සිජන් 6යි මෙතන ඔක්සිජන් 6යි 12යි. මෙතන හයිඩ්‍රජන් 1යි 13යි මෙතන නයිට්‍රජන් එනවා 5ක් නේ. ඒතර 6 6 12යි 18ක් කියලානේ තියෙන දරුවෝ. හරි. 18 බෙදන්නකො දෙකකින් ඉලෙක්ට්‍රෝන 9යි. 9න් බන්ධන 3ක් ගියාම 6යි එන්න ඕනනේ. 6ක් නේ එන්න ඕනේ. ඔන්න 6 දෙන විදිය බලන්න. 1 2 3 4 5 ඔන්න අෂ්ටකයේ පිරුණා. ඔන්න 6 වෙනි එක. 6 වෙනි එක නයිට්‍රජන්ට දෙමු. හරි. ඔන්න ඉලෙක්ට්‍රෝන ටික දුන්නා. දැන් අපි බලමු අෂ්ටකයේ පිරিলাද කියලා. මේ නයිට්‍රජන්ට අෂ්ටකයේ පිරিলা නැහැ. මෙතන ඉලෙක්ට්‍රෝන 2යි, මෙතන ඉලෙක්ට්‍රෝන 2යි 4යි, මෙතන උඩින් ආව ඉලෙක්ට්‍රෝන 2ක්. එතකොට උඩරිම ඉලෙක්ට්‍රෝන 6යි තාම ඇවිල්ලා තියෙන්නේ. හරි. මෙතන ඉලෙක්ට්‍රෝන යුගලයක් මෙතනට දෙමු. එතකොට දිත්ත බන්ධනයක් හදන්න පුළුවන් නේද? ඔන්න එතකොට ව්‍යුහය එනවා සම්පූර්ණයි. මම එක කෙලිම මකලා අඳින්නම්. මෙතන ඉලෙක්ට්‍රෝන යුගලය දුන්නාම දිත්ත බන්ධනයක් සෑදෙනවා. හරි. මෙයාට තායි දිත්ත බන්ධනයක් කොහොමද? මෙයාට බන්ධන දෙකක් තියෙන නිසා ආයි පාරක් වෙන දිත්ත බන්ධන එන්නේ නැහැ. මේක තමයි පුතේ HNO2 වල ව්‍යුහය. හරි. ඔන්න HNO2 වල ව්‍යුහය. හරි. HNO2 කියන ඔක්සි ආම්ලය ඔන්න ඇඳගත්තා. එයාගෙන් ව්‍යුත්පන්න වෙන ඔක්සි අනායනය තමයි NO2- කියලා කියන්නේ. එයාගෙන් ව්‍යුත්පන්න වෙන එක ඔක්සි අනායනයේ තියෙන්නේ NO2-. කොහොමද ඒක අඳින්නේ? NO2- ඔක්සි අනායනය අඳින්න නම් මෙතන ඉන්න ඉලෙක්ට්‍රෝන යුගලය අපි දන්නවා. මෙතන ඉලෙක්ට්‍රෝන යුගලය ඔක්සිජන්ට දීලා හයිඩ්‍රජන් ඉවත් වෙලා යන්න ඕනේ. එහෙම ගියොත් මෙතන දිත්ත බන්ධනයක් තියෙනවා. මෙතන ඉලෙක්ට්‍රෝන යුගලය මෙතෙන්ට ආවට පස්සේ මෙයා -1ක් වෙනවනේ. මෙයා -1ක් වෙන්න එපා. ඔන්න ඔහම තමයි NO2- කියන ඔක්සි අනායනය හැදෙන්නේ. හරිනේ. HNO2 තේරුණා. HNO2 වලින් සෑදෙන ඔක්සි අනායනය තේරෙන්න ඕනේ නයිට්‍රයිට් එක. හරි නේද? right. එතකොට ඒක හරි. ඊළඟට අපි යමු නයිට්‍රික් අම්ලයට. මේකට අපි අත්‍තරම නම විදිහට ගත්තොත් නම් මෙයාට කියන නයිට්‍රස් ඇසිඩ්. නයිට්‍රස් ඇසිඩ් කියන්නේ ඔන්න ඕකට. මේකට කියන්නේ නයිට්‍රික්. මේ දෙන නයිට්‍රික් ඇසිඩ් අරක දෙන නයිට්‍රස් ඇසිඩ් කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ. HNO3 කොහොමද දැන් අපි අඳගන්න try එකක් දෙන්න බලන්න. නයිට්‍රජන් අඳින්න ඕනේ මෙතනදී. ඔක්සිජන් 3 දෙනෙක් ඉන්නවා. හයිඩ්‍රජන් නම් ඉන්නේ එක්කෙනානේ ළමයි. එක හයිඩ්‍රජන් කෙනා ඉන්නේ. අපි හයිඩ්‍රජන් දාමු මෙහෙම. ඔන්න ඔහම තමයි එතකොට අඳින්න පුළුවන් වෙන්නේ. මොකද මම කිව්වනේ හයිඩ්‍රජන් සම්බන්ධ කරන්නේ මධ්‍ය පරමාණුවට නෙමෙයිනේ ඔක්සිජන්ටනේ සම්බන්ධ කරන්න ඕනේ. ඒතර ඔහම තමයි එන්නේ. දැන් අපි ගණන් කරමු. 6යි 12යි 18යි 18යි නයිට්‍රජන් කියන්නේ පස්වෙනි කාණ්ඩේනේ. 18යි 23යි 23යි හයිඩ්‍රජන් ඉන්නවා. එතකොට 24ක් වෙනවා ඔක්කොමනේ. ඒතර ඔක්කොම 24ක් වෙනවා. 6යි 12යි 18යි 18යි 19යි 19යි 24යි. 24 දෙකට බෙදුනම 12යි 12න් බන්ධන තියෙනවා 4ක්. එතකොට 8යි පුතේ එන්න ඕනේ සම්පූර්ණ වශයෙන් එන්න ඕනේ 8යි. ආයි බලන්න. ඔක්සිජන් 6යි 12යි 18යි හයිඩ්‍රජන් එක්කෙනා 19යි නයිට්‍රජන් 5ක් වෙනවා 24යි 24 දෙකට බෙදුනම 12යි 12න් තනි බන්ධන 4ක් හැදුවා. එතකොට 8යි. 8 දෙමු. මේ බලන්න. 1 2 3 4 5 6 7 8. ඔන්න 8ක් දෙන විදිය හරි. ඔන්න 8ක් දෙන විදිය. දැන් අපි මේ
නයිට්‍රජන්ගේ අෂ්ටකය පුරවන්න එපා. නයිට්‍රජන් අෂ්ටකය පුරවා ගන්න ඕන නිසා මෙතන ලෝන් පෑයක මෙතනට දෙමුකෝ. මෙතන දිත්ත බන්ධනයක් සෑදෙනවා. හරිනේ දරුවෝ. මෙතන මුකුත් කරන්න බෑ. මෙතනත් ආයි ඔය බන්ධනයක් හැදුවොත් එහෙම වෙන්නේ මොකද වෙන්නේ? 8ට වඩා වැඩි වෙනවනේ. ඒ නිසා මේක මෙහෙම තියන්න වෙනවා. ඒතර මෙතන ප්ලස් එකක් එනවනේ. බන්ධන 4ෙන් නයිට්‍රජන්ට තියෙන්නේ. හරි. මේක තමයි HNO3 වල ව්‍යුහය. මම දැනට මේක මකන්නම්. දැන් තේරුණානේ. ඕක තමයි HNO3 වල ව්‍යුහය. හරි. මේ තියෙන HNO3 නයිට්‍රික් අම්ලයේ ව්‍යුහය. HNO3 නයිට්‍රික් අම්ලයේ ව්‍යුහය ඔන්න ඔහොම තමයි එන්න ඕනේ right. ඒකෙන් හැදෙන ඔක්සි ඇනායනයක් NO3- කියලා ඔක්සි ඇනායනයක් සෑදෙන්න ඕනේ. මොකද පුතේ එතන වෙන්නේ? මෙතන ඉන්න හයිඩ්‍රජන්ට මෙතන ඉලෙක්ට්‍රෝනය අයින් වෙනවා. මෙන්න මෙයා අයින් වෙනවා. එතන මොකද වෙන්න ඕනේ? මෙයාට මයිනස් එකක් එනවා right. මෙයාට මයිනස් එකක් එන්න එපේ. එතකොට දැන් මෙතන ඔක්සිජන් ඉන්නවා. මෙතන ඉලෙක්ට්‍රෝන යුගලයක් එනවනේ. එතකොට මෙයත් මයිනස් වෙනවා. හැබැයි මෙතන පොසිටිව් එකක් එනවා. මොකද මෙතන බන්ධන 4නේ තියෙන්නේ නේද? එතකොට කොහොමද මුළු බන්ධන ගාන කවුන්ට් කරන්නේ? ඒක සරලයි පුතේ බලන්න. මේ ධනට මේ ඍණ කැපෙනවා එක ඍණ එකක් එනවා. එක ධන එකකට එක ඍණ එකක් කැපෙනවා. දැන් මේ ඍණ දෙකයි මෙතන ධන එකයිනේ තියෙන දරෝ. ඍණ දෙකයි ධන එකයි තියෙන්නේ. ඒතර දෙක ධන එකකට එක ඍණ එකක් ලැබුණාම එක ඍණ එකක් විතරක් එනවනේ. එන එක ඍණ එකෙන් තමයි නයිට්‍රේට් අයනය කියලා අපි කියන්නේ. NO3- කියන්නේ ඒක. එක ධන එකකට එක ඍණ එකක් තුලිත වෙනවා. එක ඍණ එකක් ඉතුරු වෙනවා. ඉතුරු වෙන ඍණ එක තමයි එකෙන් තමයි නයිට්‍රේට් අයනය හැදෙන්නේ. මේ තියෙන පොතේ HNO3 ආම්ලය මෙන්න ඒකෙන් ව්‍යුත්පන්න වන NO3- ඇනායනය ඔක්සි ඇනායනය. හරි right. මේ වීඩියෝ එක පෝස්ට් කරලා අඳගන්න නයිට්‍රේට් අයනය ඉන්නේ කොහොමද කියලා. හරි right. දැන් පුතේ ඊළඟට තියෙන 15 වෙනි කාණ්ඩේ ෆොස්ෆරස්ව අඳින්නනේ. දැන් අපි පිළිවෙලටනේ යන්නේ. පිළිවෙලට ගියාම කාබන් නැන්ද H2CO3 ඇන්ද H2CO3 වලට ඔක්සි ඇනායනයකුත් ඇන්දනේ මොකද්ද? HCO3- බයිකාබනේට් සහ කාබනේට්. ඔක්සි ඇනායන දෙකකුත් ඇන්දා. දැන් අපි ඇන්ද නයිට්‍රික් වල නයිට්‍රජන් වල HNO2 වලට අදාළව NO2- ඔක්සි ඇනායනය සහ NO3- HNO3 නයිට්‍රික් අම්ලයෙන් හැදෙන නයිට්‍රේට් ඇනායනයටත් ඇන්දා. නයිට්‍රේට් වලටත් ඇන්දා නයිට්‍රයිට් වලටත් ඔන්න ඇන්දා. හරි. දැන් ඊළඟට තියෙන ෆොස්ෆරස්. ෆොස්ෆරස් වල පොඩ්ඩක් පුතේ ඔක්සි ආම්ල සෑදීමේ නීතිය චුට්ටක් වෙනස් කරන්න වෙනවා. ඒ නිසා ෆොස්ෆරස්ගේ දැනට පොඩ්ඩක් අපි අඳින්නේ නැතුව ඉමු. මොකද ඔයාලට ඒක දැන් කියලා දුන්නොත් එහෙම ඔයාලට පැටලෙනවා ඉතුරු ඒවා. ඒ නිසා දැනට අපි ඒක ගැන කතා නොකර අද සල්ෆර් විතරක් කතා කරමු. ෆොස්ෆරස් තියන්න පස්සේ සාකච්ඡා කරනවා සල්ෆර් බලන්න. අපි දැන් 16 වෙනි කාණ්ඩේ ඊළඟට සල්ෆර් උතන ෆොස්ෆරස් පසුව සාකච්ඡා කරයි කියලා ලියා ගන්න. ෆොස්ෆරස් පසුව සාකච්ඡා කරනවා. මේ ඔක්කොම ටික ඉවරුණාට පස්සේ අන්තිමට ඒක සාකච්ඡා කරමු. හරි? හරි. සල්ෆර් වල සල්ෆියුරික්. දැන් කොහොමද අදින්නේ? සල්ෆියුරික් වල පුතේ මෙන්න මෙහෙමයි වෙන්නේ. H2SO4 වල හයිඩ්‍රජන් දෙන්නෙක් ඉන්නවනේ. ඒතර එක හයිඩ්‍රජන් කෙනෙක් ගියොත් හැදෙනවා බයිසල්ෆේට් HSO4-. මේකට කියන්නේ සල්ෆියුරික්. මේ තියෙන සල්ෆියුරික් අම්ලය සල්ෆියුරික් අම්ලය එක හයිඩ්‍රජන් කෙනෙක් ගියාම හැදෙනවා බයිසල්ෆේට්. හරි. හයිඩ්‍රජන් දෙන්නම යන්නත් පුළුවන්. එතකොට හැදෙන්නේ සල්ෆේට් SO4-. හොඳේ. හරි මේ බලන්න අඳින විදිහ. කවුද මධ්‍ය පරමාණු? මධ්‍ය පරමාණුවට ගන්නනේ සල්ෆර් තමයි. ඉතින් හයිඩ්‍රජන් ඔක්සිජන් දෙන්නම ගන්න බෑනේ. සල්ෆර් දාන්න ඕනේ සල්ෆර් දැම්මා. ඔක්සිජන් 4ක් දැම්මා වටේට. හයිඩ්‍රජන් දෙන්නයි ඉන්නේ. හයිඩ්‍රජන් සම්බන්ධ කරන්න ඕනේ කාටද? ඔක්සිජන්ට. මෙන්න සම්බන්ධ කරනවා. ඉතුරුව තනි බන්ධන වලින් සම්බන්ධ කරන්න. තනි බන්ධන. right. මෙන්න ව්‍යුහය. හරි. දැන් ගණන් කරන්න බලන්න. ඔක්සිජන් 4යි 6 4 24යි සල්ෆර් 6 වෙනි කාණ්ඩේ. ඒතර 6 5න් 30ක් එනවා. එතන 30යි හයිඩ්‍රජන් දෙන්නෙක් ඉන්නවා 2 ඉලෙක්ට්‍රෝන. සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන ගන්න 32යි. 32 බෙදමු 2කින් 16යි. 16න් අඩු කරමු බන්ධන 6ක් 10යි. ඉලෙක්ට්‍රෝන 10යි වෙන්නේ. 1 2 3 4 5 6 7 8 9 10.
හරිනේ. සල්ෆර් තුන්වෙනි ආවර්තයේ නිසා ඉලෙක්ට්‍රෝන 8ට වඩා වැඩිපුර තියාගන්න පුළුවන්. එහෙමනම් මෙතන මයිනස් වෙන නිසා ඒක නවත්ත ගන්න දිත්ත බන්ධනයක් හදමු. right? මෙන්න දිත්ත බන්ධනේ. පල්ලෙහෙත් කෙනෙක් ඉන්නව නේද තනියෙන්? එයාට දිත්ත බන්ධනේ හදන්න බැරිද? පුළුවන් නේ. හදමු. right. මේ තියෙන්නේ සල්ෆියුරික්. හරිනේ. සල්ෆියුරික් ඔන්න ඇඳපු විදිය right. දැන් සල්ෆියුරික්ගෙන් හැදෙන්න පුළුවන් ඔක්සි ඇනායන මොනවාද? ඒක සරලයි තේරෙනවනේ. සල්ෆියුරික්ගේ හයිඩ්‍රජන් දෙන්නෙක් ඉන්නවනේ. මෙතන හයිඩ්‍රජන් කෙනෙක් ඉන්නවා. මෙතන හයිඩ්‍රජන් කෙනෙක් ඉන්නවා. එක එක්කෙනා වෙන වෙනම අයින් කරන්න තියෙන්නේ right. අපි එක හයිඩ්‍රජන් කෙනෙක් අයින් කරමු. එතකොට හැදෙනවා බයිසල්ෆේට්. මේ බලන්න. ඔන්න බලන්න. මම මේක දැනට මකන්නම්. පැටලෙන හින්දා. බයිසල්ෆේට් ඇඳෙන විදිය HSO4- කොහොමද අදින්නේ පොතේ? සල්ෆර් ඔහම ඉන්නවා දෙන්නේ. එක ඔක්සිජන් කෙනෙක්ට මයිනස් එකක් වෙනවා මේ හයිඩ්‍රජන් අයින් වෙන නිසා. මේ හයිඩ්‍රජන් එහෙමම තියෙනවා. මේනේ බයිසල්ෆේට් ඇනායනේ. ඊළඟට මොකද පොතේ වෙන්න ඕනේ? ඉතුරු හයිඩ්‍රජන් උත් යන්න ඕනේ. එතකොට තමයි සල්ෆේට් කියන එක නා හැදෙන්නේ right? right. එතකොට වෙන්නේ මෙන්න මෙහෙමයි. සල්ෆේට් හැදෙන්නේ මෙහෙම ඩබල් බොන්ඩ්ස් දෙකයි. මේ පැත්තට තියෙනවා මයිනස් එකක්. මේ හයිඩ්‍රජන් උත් අයින් වෙන්න ඕනේ. හරි නේද දැන්? ඉලෙක්ට්‍රෝන යුගල් එතකොට 6ක් නේ. ඉලෙක්ට්‍රෝන 6 යුගල් 3ක් එන්න එපා පුතේ නේද? මේ යුගල ආවේ කොහෙන්ද? මේ අලුතෙන් ආපු යුගලයේ කොහෙන්ද ආවේ? මේක ආවේ මේ හයිට් මෙතන තිබිච්ච යුගලයේ තමයි මෙතෙන්ට එන්නේ. මේකෙත් එහෙමයි හොඳේ. මෙතන යුගලයේ තමයි මෙතෙන්ට එන්නේ. ඒතර ඔහම තමයි ඔය 6 වෙන්නේ. රයිට්. ඒක තමයි සල්ෆේට්. මෙන්න සල්ෆේට් මේ තියෙන බයිසල්ෆේට්. මේ තියෙන්නේ සල්ෆේට් මේ තියෙන්නේ බයිසල්ෆේට්. රයිට්. ඔන්න ව්‍යුහ දෙකම ඇඳා. හරි. right. දැන් පොඩ්ඩක් අපි බලමු. දැන් අපි සාකච්ඡා කරපු ටික අපි මුලින් බලමු. අපි ඔක්සි අම්ලවල කාබන් සාකච්ඡා කරා. 15 වෙනි කාණ්ඩයේ නයිට්‍රජන් සාකච්ඡා කරා. ෆොස්ෆරස් සාකච්ඡා කරේ නෑ. ඊට පස්සේ 16 වෙනි කාණ්ඩයේ සල්ෆර් සාකච්ඡා කරලා අවසන් කරා. සල්ෆර්ගේ සාධන ඔක්සි අම්ලය මොනවාද? සල්ෆියුරික් අම්ලය. සල්ෆියුරික් අම්ලයේ ඔක්සිජන් ආයන දෙකක් තියෙනවා සල්ෆේට් සහ බයිසල්ෆේට්. ඔන්න ව්‍යුහ දෙකම ඇඳ. හරි. තව සල්ෆර් එක්කෙනෙක් ඉන්නවා අපි ඒකත් කතා කරලා ඉමු. H2SO3. ඒක කොහොමද එන්නේ? අපි ඒක වෙනම අඳිමු. H2SO3 නේ තියෙන්නේ නේද? දැන් සල්ෆර් මැදට ඔක්සිජන්ලා 3 දෙනෙක් ඉන්නවා සම්බන්ධ කරා. ඔක්සි අම්ලයක් නිසා හයිඩ්‍රජන් සම්බන්ධ කරන්න ඕනේ. සල්ෆර්ට නෙමෙයි හයිඩ්‍රජන්ට මෙන්න සම්බන්ධ කරා. හරි නේද පුතේ? right. දැන් අපි ගණනය කිරීම කරමු. 6 12යි 18යි සල්ෆර් 6 වෙනි කාණ්ඩේ 24යි දෙන්නයි 26යි. 26 දෙකට බෙදුනම 13ක් එපැයි. 13න් බන්ධන යනවා 5ක්. එතකොට 8යි එන්න ඕනනේ. ඔන්න 8 දෙන විදිය 1 2 3 4 5 6 7 8. ඔන්න 8ක් ආපු විදිය පැහැදිලිනේ. 8ක් එන්නේ ඔන්න ඔහොම right. දැන් ඒතර ඔහොම තිබ්බම දරුවෝ මේ ඔක්සිජන්ට උඩ ඉන්න ඔක්සිජන්ට මයිනස් එකක් එනවනේ නේ. අපි ලෝන් පෑ එකක් තියෙන නිසා අපි මේක දිත්ත බන්ධනයක් හදමු. දැන් ඔයගොල්ලෝ දන්නවනේ. දැන් හරි ඈ. දැන් හරි තව දිත්ත බන්ධන හදන්න බෑනේ. ඔක්සිජන්ට මෙතනත් බන්ධන දෙකක් තියෙනවා. මේ පැත්තට එකයි මේ පැත්තට එකයි. බන්ධන දෙකක් එන්න නේ ඕනේ කොහොම හරි නේද? මෙයා තනියෙන් හිටපු නිසා තමයි දිත්ත බන්ධනයක් හැදුවේ. හරි. මේක තමයි H2SO3 වල ව්‍යුහය. එහෙමනම් හැදෙන්න පුළුවන් ඔක්සිජන් ආයන මොනවද කල්පනා කරන්න? H2SO3 එකෙන් හැදෙන්න පුළුවන් ඔක්සිජන් ආයන තමයි දරුවෝ එක H එකක් ගියොත් හැදෙනවා බයිසල්ෆයිඩ් කියලා නායන එකක් තියෙනවා. අනිත් එකෙන් හැදෙනවා සල්ෆයිඩ් කියලා නායනයක් තියෙනවා. මේ තියෙන සල්ෆයිඩ් මේ පැත්තට තියෙනවා බයිසල්ෆයිඩ්. හොඳේ. H2SO3 එකෙන් හැදෙන ඔක්සිජන් ආයන දෙකක් එකක් බයිසල්ෆයිඩ් අනිත් එක සල්ෆයිඩ් right. එතකොට දරුවෝ දැන් මේ හදන උඩ බයිසල්ෆයිඩ් එක ගත්තොත් එක H එකක් විතරක් අයින් කරන්න. මෙන්න මෙයාව අයින් කරන්නකෝ. එතකොට මොකද වෙන්නේ? මෙන්න මෙහෙම වෙන්නේ. හොඳට බලන්න. මෙතන ඔක්සිජන්ගේ ලෝන් පෙයාස් 3ක් එන ඔන්න බයිසල්ෆර්. ඊළඟ සල්ෆයිඩ් එක එන්නේ කොහොමද? SO3 2- right.
එතකොට මෙතනින් O මයිනස් එකක් මෙතනත් ඔක්සිජන්ගේ මයිනස් එකක්. හරිනේ දෙන්නම යනවා හයිඩ්‍රජන් දෙන්නම දෙපැත්තෙන් යනවා. හරි නේද? ඔන්න කොහොම තමයි බයිසල්ෆයිඩ් එක හැදෙන්නේ. රයිට් ඕකේ. හරි දැන් ඔන්න අපි අද අවසන් කරා එතකොට ඔක්සියම් ලෙවල මූලික කොටස් තුනක් සංකීර්ණ ව්‍යුහ තාම ඇන්දේ නැහැ. කාබන් වල H2CO3 කාබොනික් අම්ලය මුලින්ම සාකච්ඡා කරා. කාබොනික් අම්ලයේ ව්‍යුහය අඳින විදිය කිව්වා. එයාගේ බයිකාබනේටේ සහ කාබනේටේ ව්‍යුත්පන්න වෙන විදිය පැහැදිලි කරා. අඳින විදියත් කිව්වා. රයිට්. එස නයිට්‍රජන්ගේ HNO2 HNO3 ගේ ව්‍යුහ දෙක එන විදිය කිව්වා. ඒක අෂ්ටක නීතියේ විශේෂ අවස්ථාවක්. නයිට්‍රජන් එනකොට ද්විත්ව බන්ධන දෙකක් හදන්න බෑ. ඒ නිසා මේ ධනාරෝපණයක් එනවා මතක ඇති. මේවා අපි සාකච්ඡා කරා. එතකොට HNO2 කියන ඔක්සියම්ලෙන් NO2- හැදෙනවා. HNO3 කියන ඔක්සියම්ලෙන් NO3- හැදෙනවා. ඒකත් සාකච්ඡා කරා. ඊළඟට නයිට් 15 වෙනි කාණ්ඩේ ෆොස්ෆරස් ඉන්නවා. ෆොස්ෆරස් තාම සාකච්ඡා කරේ නැහැ. මොකද ඒකේ පොඩ්ඩක් විශේෂ අවශ්‍යතාවයක් තියෙන නිසා අපි ඒක වෙනම කතා කරන්න ඕනේ. ඒක මම දැනට කතා කරන්න යන්නේ නැහැ. 16 වෙනි කාණ්ඩේ සල්ෆර් ගත්තම සල්ෆර්ට ඔක්සියම්ල දෙකක් හදනවා. සල්ෆියුරික් and සල්ෆියුරස්. සල්ෆියුරික් ඔක්සියම්ලයේ තියෙන ඔක්සියන් ආයන දෙකක් සල්ෆේට් සහ බයිසල්ෆේට්. සල්ෆියුරස් ඔක්සියම්ලයේ තියෙනවා ආයි ඔක්සියන් ආයන දෙකක් බයිසල්ෆයිඩ් HSO3- සහ සල්ෆයිඩ් SO3-. ඔන්න ව්‍යුහ දෙක අඳින විදිය පැහැදිලි කරා. රයිට්. දැන් මේ සතියේ ඇඳපු ව්‍යුහ සියල්ලම නැවත කොළවල ඇඳ ප්‍රැක්ටිස් කරන්න. කලින් සතියේ තියෙනවා ලුවිස් ව්‍යුහ. ඒ ව්‍යුහ ටිකයි මෙන්න මේ අද කියලා දුන්න ව්‍යුහ ටිකෙන් හොඳට ප්‍රැක්ටිස් කරන්න. ඒක ඉවර වුණාට පස්සේ ෆොස්ෆරස්ගේ ඔක්සියම්ල සහ ක්ලෝරින්ගේ ඔක්සියම්ල අඳින විදිය අපි සාකච්ඡා කරමු. ඒක ටිකක් තරමක් සංකීර්ණයි මීට වඩා. නමුත් මේවා හොඳට ප්‍රැක්ටිස් කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් ඒකට අවධානය යොමු කරන්න. right